පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ අස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමෙන් පැහැදීම අලුත් දැන් නොතනන ජාතිය ලෝ නොනැගී කියන අනගි කියමන සිහිගන්වමින් අපි හිතුවා අලුත් වසරේදී අලුත් විදිහට අපේ දහම්සේ සතත් ඔබට තිලෙන කරන්නට. නිසා මැදිරියෙන් බොහෝ වෙලාවට අපි මැදිරියේ තියෙන ඒ වටපිටාවෙන් මිදිලා සබහා දහම බුදු දහම කැටිවුණු මේ වගේ නිදහස් පරිසරයක ඉලිම්මහන් භූමියක සිට අපේ දහම් සේසත වැඩසටහන ඔබට තිලන කරන්නට හිටියේ ඒ නිසාමයි. අද අපේ දහම් සේසතින් බලාපොරොත්තු වෙනවා බුදු බව පැතු බෝධිසත්ව ගුණෝපේත අග්ගමහා පඬිත අභිදද මහා රට්ටගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ග්‍රන්ථාලෝකනය සහ උන්වහන්සේගේ ආශ්චර්ය අත්දැකීම් පිළිබඳව කතා බහ කරන්නට. අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා අමරපුර සද්ධර්ම වංශ මහා නිකායේ රාසගල විහාර පාර්ශවයේ මහානාහිමි අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව ආරම්භයේදීම පාදාභිවන්දනයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ හැමදෙරේ අවසරයි. ඒ වගේම අද අපේ වැඩසටහනට වෙනදා වගේම සහභාගී වෙනවා මෙසිත පුවත්පතේ ගරු සභාපති පොල්ගහවෙල මෛත්‍රී සෙවණ ආරාමේ නිර්මාතෘවර ඒ වගේම පාරම්පරික දේශීය වෛද්‍ය ජෝති වෛද්‍ය කීර්ති ආදී ගෞරවනාම බොහොමයකින් පිදුම් ලැබූ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ සිංහල විශේෂවේදී උපාධි අපේක්ෂිකා ඒ වගේම මෙත්සිත පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂිකා පවිත්‍රා බණ්ඩාරනායක මෙනවියත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මෙත්සිත පුවත්පතේ මාධ්‍ය කළමනාකරු හැටියට කටයුතු කරන ධනුක ප්‍රසාද් ජයරත්න මෙතුමාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මෙත්සිත පුවත්පතේ බෙදා හැරීම් කළමනාකරු හැටියට ක්‍රියා කරන තුෂාර සෙනවිරත්න මහතා ඔබවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද අපේ අග්ගමහා පඬිත අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් ආශ්‍රය නිශ්‍රය කරපු අවසාන කාලයේදී අවසන් සාකච්ඡා ග්‍රන්ථය සම්පාදනය කරපු බුදුසරණ පුවත්පතේ හිටපු ප්‍රධාන කතුවර ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මනේ සේවයේ නියුතු ප්‍රවීණ පුවත්පත් කලාවේදී අපේ සීස සුදුසිංහ ශූරින්වත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මහානායක හමුදුරනේ අද අපේ කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ බුදු බව පැතු අග්ගමහා පඬිත අපේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හමුදුරුවෝ. උන්වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නයේ හැටියට අද ඒ නිකායේ මහානායක හමුදුරුවෝ හැටියට වැඩ ඉන්න ඒ වගේම ඒ බලංගොඩ පරිවනාදී පිරිවනේ ඒ සියලු විහාර පාර්ශව බාරව ඉන්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හමුදුරන්ට සියලු උවටන් කරපු අපේ හමුදුරුවෝ හැටියට අපේ හමුදුරනේ අද වැඩසටහනට ඔබ වහන්සේ ආරම්භයේදීම ලබා දෙන පූරිකාව ප්‍රවේශය දැන කියා ගන්නට කැමැති අපේ හමුදුරනේ අවසර. පළමු කොටම මා ස්තුතිවන්ත වෙනවා අපවත් වී වදාළ අපේ ගුරු දේව අග්ගමහා පඬිත අභිදජ මහා රට්ටුගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රියාභිධාන බෝසතාණන් වහන්සේ පිළිබඳව TNL රූපවාහිනී සේවයෙන් මේ බඳු වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව මේ සඳහා විශේෂයෙන් අපේ මේ සක්වල දැක්ම සහ බඹලෝ ගමන කියන කෘතිය සම්පාදනය කරපු අපේ
චාමික මුණසිංහ මෙතුමාටත් ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාවේදී අපේ අවසන් සාකච්ඡා කියන කෘතිය සම්පාදනය කරපු අපේ සීසර් සුදුසිංහ මෙතිතුමාටත් ඒ වගේම අපි මේ සාකච්ඡාට සහභාගී වෙන අපේ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර මෙතුමාටත් අනිකුත් සෑම දිනාටමත් පළමු කොටම අපේ ආශිර්වාදේ පළ කරමින් මම මේ වචන කීපේ පටන් ගන්නවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කියන්නේ ඊටාම වටිනා බෝසත් චරිතයක්. උන්වහන්සේ මම 1962 දී උන්වහන්සේ ළඟ පැවිදි භූමියටපත් උනේ. ඉදා ඉඳලම මේ උතුම් චරිතාපදානයේ පිළිබඳ හොඳ දැක්මක්, අවබෝධයක්, පරිණත භාවයක් මට තියෙනවා කියන එක මා සඳහන් කරන්න ඕන. අපේ ජීවිතේ ලස්සන කරන්න, පිළිවෙලක් කරන්න, ක්‍රමානුකූල කරන්න, පුණ්‍යවන්ත කරන්න මහා ශක්තියක් උනේ අපවත් වී වදාළ අපේ මහා නායක හාමුදුරුවෝ. උන්වහන්සේ පිළිබඳව කතා කරනවා නම් උන්වහන්සේ 1896 අගෝස්තු මාසේ 23 වෙනිදා තමයි උන්වහන්සේ උපත ලැබුවේ. සති දෙකකින් මෑණියන් නැති වුණා. හැබැයි මෑණියන් නැති වෙනකොට මෑණියන් පොරොන්දුවක් ගත්තා ලොකු අම්මගෙන්, අක්කගෙන් පොරොන්දුවක් ගත්තා මේ ළමයා මහාන කරන්න ඕන කියන කාරණේ. එතකොට අපේ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරු පුංචි දරුවෙක් වශයෙන් කුඩා කාලේ ඉඳලම ඒ නිවසේ ඉඳගෙන ඒ කට්ටිය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුක්ත පවුලක්, කුමාර විද්‍යාලය හා හවසට සෙන්ට් ජෝසප් විද්‍යාලය කියන විද්‍යාලය ඉගෙන ගනිමින් සිංහලත් ඉංග්‍රීසි දෙකම අධ්‍යයනය කළා. අවුරුදු 15ක් වෙනකොට තමයි පැවිදි භූමියටපත් උනේ. විශේෂයෙන් පැවිදි භූමියටපත් වෙන්න මූලික හේතුව වලිසිංහ හරිශ්චන්ද්‍ර මෙතුමා විල කරපු කතාවක්. ඒ කතාව අහලා මට පැවිදි වෙන්න ඕන කියන අදහස තමන්ගේ මව්පියන්ට ප්‍රකාශ කළා. දෙමාපියෝ කැමති උනේ නැහැ. නමුත් නොඑක් විදිහේ ඇවිටිලි, නොඑක් විදිහේ ප්‍රශ්න නිසා අනිවාර්යයෙන්ම පැවිදි භූමියට ඉඩ දෙන්න සිද්ධ වුණා. ඒ අනුව දෙනිහේනේ ශ්‍රී සීලානන්ද මහානායක හාමුදුරන්ගේ ආචාර්යත්වයෙන් දාමහාන ධම්මානන්ද මහානායක ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යයත්වයෙන් පැවිදි භූමියටපත් වුණා. පත් වෙලා අපේ මහානායක හාමුදුරුවෝ සරණගවීසී යන්නමින් තමයි මුලින් හිටියේ. සරණගවීසී කියන නමින්. බලංගොඩ සරණගවීසී. ඒ දිනිහේනේ සීලානන්ද හාමුදුරුවෝ ඉතාම දැනුම තියෙන උසස් පඬිවරයෙක්. උන්වහන්සේ ළඟින් තමයි අධ්‍යාපනය ලැබුවේ. අපිට නායක හාමුදුරුවෝ කියන අවුරුද්දට දවස් 2යි මම ඉගෙන ගන්න නැතුව හිටියේ. අවුරුදු දවසේ හා විසක් පොයි දවසේ පමණයි. අනිත් සියලුම දවස්වල නායක හාමුදුරුවෝ අර තමන්ගේ ගුරු හාමුදුරුවෝ වෙතින් අධ්‍යාපනය ලැබුවා. ඒ අධ්‍යාපනයේ විශේෂයෙන් මා කියන්න ඕන ඒ කාලේ මේ වගේ වාහන තිබුණේ නැහනේ. දැන් නායකහරු බණකට වඩනවා නම්, දානකට වඩනවා නම් පස්සෙන් යනවා, පයින් යන්නේ. ඒ යන ගමනොත් ඉගෙනීමෙන් යන්නේ. මොන හරි ගාතාවක් කියලා මේක සිංහලට පරිවර්තනය කරන්න කියනවා. සමහර සිංහල වාක්‍යයක් මොන හරි කියලා මේක පාලියට පරිවර්තනය කරන්න කියනවා. මෙන්න මේ විදිහට ගිහිපු ගමනක් තමයි මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමහරට ගිහිල්ලා ධර්ම දේශනාවට ටිකක් තියෙද්දි ඒ කාලයේ තුලත් අර නායක හාමුදුරන්ට තමන්ගේ ගුරු හාමුදුරුවෝ පොතපත ඉගෙනුවා. මෙන්න මේ විදිහට අධ්‍යාපන ඉතාම මේක නායක හාමුදුරන්ගේ මේ ඉගෙන ගැනීම පූර්වාත්මයේ ඉඳලා ලැබෙන සහජ කුසලතාවයක්. සහජ කුසලතාවයක්. ඉතාම ඉක්මනින් ග්‍රහණය කරගන්න ඔය හැකියාව තිබුණා, නිපුණතාවය තිබුණා. ඉතින් උන්වහන්සේ මෙහෙම අධ්‍යාපන ලැබලා ඊට පස්සේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැඩිදුර හැදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා. ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපන ලැබලා එහිම ගුරුවරයෙක් වශයෙන් පත් වුණා. පසු උන්වහන්සේ කුලරත් මහත්මයාගේ ඉල්ලීම් පරිදි නාලන්ද විද්‍යාලයේ පටන් ගැනීමේදී ඇහුවා මේ තව අපේ අලුත් පාසලට මොකක්ද නම දාන්න ඕන කියලා. නායක හඳුර එකපාරට ගියා මේක ආනන්ද. ඒක නාලන්ද වශයෙන් අපි කරමු. නාලන්ද වශයෙන්. ඊට පස්සේ ඒ නාලන්ද වශයෙන් නම් කළා මමනක් නෙවෙයි. ඒ ආදර්ශ පාඨයේ වශයෙන් අපදාන සෝබිනී පඤ්ඤා මේ පාඨයත් අපේ නායක හඳුර ඉදිරිපත් කළා. මේ විදියට නාලන්ද විද්‍යාලයේ අවුරුදු 2ක් ගුරුවරයෙක් වශයෙන් උගන්ලා ආයි ආනන්ද විද්‍යාලයට ගිහිල්ලා ගුරුවරයෙක් වශයෙන් කටයුතු කළා. එහෙම ඉඳලා තමයි බලංගොඩට ගිහිල්ලා බලංගොඩ මහා සංඝරත්නයේ අධ්‍යාපන කටයුතු සඳහා ලොකු ඉල්ලීමක් තිබුණා. ශ්‍රී ධර්මානන්ද පිරිවෙන පටන් ගත්තා. ඊට පසුව නායක හාමුදුරන්ගේ ඥාතීන්ගේ ඉඩකඩම් සම්බන්ධ කරගෙන ඒවා පරිත්‍යාග කරලා බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල
දහස් ගාණක් අධ්‍යාපන ජාතික පාසල ආරම්භ කළා. මේ විදිහට පාසල් ආරම්භ කළා. අධ්‍යාපන මුලින්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පටන් ගත්තේ පාසල. නායක හඳුරන්ට ඕන කළ තුනේ බලංගොඩ ප්‍රදේශයට සිංහල ගෙන ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගැනීමේ පාසල් නැහැ. ඒ පුරප්පාඩු පුරවන්නයි. වටිනාම සේවයක් නායක හඳුර නායකහන්ට පූජා කරපු ඉඩමක් තිබුණා. ඉඩම තුල අඳගෝලු බිහිරි ළමයි වෙනුවෙන් අඳ බිහිරි පාසලක් පටන් ගත්තා. ඒක අලගියවන්නේ කියලා මහත්මයෙක් හිටියේ ඒ කාලේ. මේ අඳ බිහිරි පාසල ආරම්භ කළා. අන්ධ ළමයින්ට බිහිරි ළමයින්ට අධ්‍යාපන ලබා දීමේ වරප්‍රසාදය අර දුන්නා. මේවා පුදුම පරාර්ථකාමීව කරපු උදාාර සේවාවන් මේවා. ඊළඟට නායක හාමුදුරන්ට අපේ වැලිපිටියේ සූරත නායක හාමුදුරුවෝ විශ්වවිද්‍යාලය ආරම්භ කරනකොට විද්‍යෝධි විශ්වවිද්‍යාලය ඒ පළවෙනිම මහායාන බුද්ධ ධර්මයේ මහාචාර්ය පදවිය දුන්නා. ටික කලක් ගිහිලි ඉවරලා බුද්ධ ධර්මංශයේ පුරප්පාඩුවක නම් බුද්ධ ධර්මංශයේ මහාචාර්ය පදවිය දුන්නා. එයින් පසුව කටයුතු කරන ගමන් තමයි අවසානයේ උපකුලපති පදවිය පවා ලබා ගැනීමේ වාග්ය සම්පත ලැබුවා. ඒ වගේම උන්වහන්සේ ත්‍රිපිටක සංශෝධන මණ්ඩලයේ ක්‍රියා කළා. අනුශාසකත්වයෙන් ක්‍රියා කළා. එහි නායකත්වයෙන් කටයුතු කළා. ඉක්මනක් මේ චට්ටමහා සංගායනාවට ගිහිල්ලා බුරුමෙට ඒ පොත් සංගායනා සුද්ධ කිරීමේ කාර්යභාරය කළා. අවසාන කමිටුවටත් කත්තරලා අවසාන කමිටුවේදීත් ඒ අඩුපාඩු බලලා වචනවල ප්‍රශ්න බලලා ඒ සකස් කිරීමේ කාර්යභාරයේ උන්වහන්සේ දරුවා. උන්වහන්සේ කියපු වචනේ තමයි අවසාන වශයෙන් බාරගත්තේ. ඒ තරම්ම ව්‍යක්ත විදියට ඒ තරම්ම දක්ෂතාවය ඇතුව හරියටම නිවැරදි අර්ථය ප්‍රකාශ කිරීමේ ශක්තිය හැකියාව නිපුණත්වයේ උන්වහන්සේට තිබුණා. ඉතින් මේ විදියට කටයුතු කරපු උන්වහන්සේ විශේෂයෙන් ලංකාවේ විශේෂයෙන් පොත් 100කට වැඩි ප්‍රමාණයක් ඉල තියෙනවා. ශාක්‍ය සිංහාවදානයේවත් බුද්ධ චරිතය කියන පොත ඒ පොත තරම් බුද්ධ චරිතය පිළිබඳ මෙතෙක් කිසිම පොතක් ලියලා නැහැ. අද ලියනවා නම් හැම පොතක්ම මේ පොත සම්බන්ධ කරගෙන ඒ පොත ආශ්‍රය කරන තමයි ලියන්නේ. මෙන්න මේ විදිහට පොත් 100කට වැඩි ප්‍රමාණයක් උන්වහන්සේ විසින් රචනා කළා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ විසින් විශේෂයෙන් පාලි සිංහල සංස්කෘත ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට ශික්ෂක පොත් ලියලා තියෙන විශාල ප්‍රමාණයක් පාලි භාෂාව ඉගෙන ගත්තා, සංස්කෘත භාෂාව ඉගෙන ගත්තා, ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. ඒ හැකියාව කුසලතාවයේ දරුවන්ට ඇති කිරීමේ මහත් චේතනාවක් උන්වහන්සේ ක්‍රියා කළා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් උන්වහන්සේ යුරෝපීය රටවල් හැම එකම ගිහිල්ලා අවුරුදු ගණන් මාස ගණන් ඉඳමින් මිනිසුන්ට මේ ධර්මය කියා දීමේ ශක්තිය දුන්නා. අනිත් අයට වඩා ධර්මය විශේෂයෙන් ඇමරිකන් ජාතිකින්ට එංගලන්ත ජාතිකින්ට පහදා දීමේ හැකියාව තිබුණා. ඔවුන්ට අවශ්‍ය කරන විදිහට නායකරු වර්තමාන ලෝකයේ පිළිබඳව විද්‍යාව පිළිබඳව ඒ හොඳ ඥාන සම්භාරයක් තිබුණා. නිසා විද්‍යාව තුලින් ලෝකයේ වර්තමාන සිදුවීම් තුලින් වර්තමාන අත්දැකීම් තුලින් ඔවුන්ට ධර්මයේ ඔවුන්ගේ හදවතට ජීවිත වද්දන්න පුළුවන් හැකියාවක් මහා නායකයන්ට තිබුණයි කියන එක මම සඳහන් කරනවා. මේ විදිහට ජාත්‍යන්තරයකටපත් වෙච්ච අපරිමිත සේවාවක් අවුරුදු 102 වෙනකම්ම සිදු කරපු ශ්‍රේෂ්ඨ උත්මයෙක් වශයෙන් තමයි අපේ නායකහරු මා සඳහන් කරන්නේ. හොඳයි, මම හිතන්නේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අපේ මහානායක හමුදුරුව අපිට හොඳ පෝරිකාවක් සැපෙව්වා. මම හිතන්නේ ආනන්ද මෛත්‍රී මහානාහිමියන්ගේ චරිතාපදානය කියුවා සමාන තරමටම අපිට හොඳ විස්තරයක් උන්වහන්සේ සරලව කෙටියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරා. පැරණන් ගත් මගේ නොපෙරෙනෙකුසේ පෙරට යමයි උන්වහන්සේගේ බොහෝ වෙලාවට උන්වහන්සේගේ ආදර්ශය වුණේ. අපිත් උත්සාහ කරන්නේ පැරණන් ගත් මගේ නොපෙරෙනෙකුසේ පෙරට යන්න. ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි, අපිත් අලුත් වසරේදී අලුත් විදිහට අපේ දහම්සේසත ඉදිරිපත් කරන්නට මැදිරියේ නෙලියට ඇහිලා මේ ස්වභාවික පරිසරයේ එලිමහන් භූමියක තමයි අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. සාහිත්‍ය සත්මැදුරේ තෙවන මහලේ පීටි අපේ දහම්සේසත YouTube නාලිකා පරිශ්‍රයේ සිටයි අපි වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි, ඔබතුමාගේ ප්‍රවේශයත් ඔබතුමාගේ පූරිකාවත් ආරම්භයේදී දැනගන්නට කැමතියි. කොහොමද? වන්දනීය පූජනීය අපේ මහානායක හාමුදුරුවන්ගෙන් අවසරයි. ඒ වගේම මේ සිටු පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂිකා පවිත්‍රා බණ්ඩාරනායක මෙනිවිය, ඒ වගේම මාධ්‍ය කළමනාකරු ධනික ප්‍රසාද් ජයරත්න මහත්මයා, ඒ වගේම බෙදා හැරීම් කළමනාකරු තුෂාර සෙනවිරත්න මහත්මයා, ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී සීස සුදසිංහ මහත්මයා, ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර ප්‍රවීණ මාධ්‍යවේදී චාමික මුණසිංහ මහත්මයා ප්‍රධාන TNL රූපවාහිනී ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම අදත් දහම් සේසත වැඩසටහනට අපිත් එක්ක එකතු වෙන ලක්වාසී ලෝවාසී සියලුම සහෘද ඥාතීන්ගෙන් අවසරයි. මම හිතන්නේ වර්තමානයේ චාමික මහත්මයා මේ බුදු බව ගැන කතා කරනකොට අපේ ආමුදුරනේ වර්තමානයේ
බුදු බව ලැබපු අය බොහෝ අපේ රටේ ඉන්නවා. මිත්‍යාවෙන් අන්ධ වෙච්ච ඒ වගේ බුදු බව පත නැහැ නෙවෙයි බුදු බව බුදු ලැබුවා. බව ලැබපු අය ඉන්නවා. ධර්මයේ හරියට නොදන්න මිත්‍යාවෙන් අන්ධ වෙච්ච ඒ වගේ මිත්‍යා ධර්මයන් ලෝකයට පතුරවන මේ පිරිසට බුද්ධ අංකුරයක් වෙච්ච අතිගෞරවණීය අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවන්ගේ චරිතය මං හිතන්නේ බොහෝ වැදගත් වෙනවා. ඒ මිත්‍යාවෙන් අන්ධ වෙච්ච පිරිස් විශේෂයෙන්ම අපේ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවන්ගේ පතපොත පරිශීලනය කරනවා නම් චාමික මහත්මයා බොහොම වටිනවා. උන්වහන්සේ එක තැනක මට මතක් වෙනවා මේ අවසන් සාකච්ඡා කියන අපේ සීස සුදසිංහ මැතිතුමා රචනා කරපු ග්‍රන්ථයක තැනක තියෙනවා. උන්වහන්සේ මේ මනුලොවට පැමිණිච්ච ආකාරය පිළිබඳව දිව්‍ය ලෝකයේ කුඩා තරුවක් හැටියට විමානයක් මවාගෙන උන්වහන්සේ වැඩ ඉන්නකොට අපේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේට ආරාධනා කරනවා මිත්‍යාවන් මනුෂ්‍ය ලෝකයේ පැතිරෙනවා නිසා ඔබ මනුලොවට ගිහිල්ලා නිර්මල වූ බුද්ධ දර්ශනය ව්‍යාප්ත කරන්නට යන්නට ඕනේ කියලා. මම හිතන්නේ පණිවිඩ කිහිපයක් යවනවා. උන්වහන්සේ ඒ පණිවිඩ වලට එන්නේ නැහැ. පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ටිකක් තදට උන්වහන්සේට ආවාද කරන ඔබ යා යුතුයමයි කියලා. ඉතින් ඒ වගේ බොහොම එඩිතර ඒ වගේම සෘජු ගතිගුණ වලින් සමන්විත වෙච්ච චරිතයක් හැටියට තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී අපේ නායක හාමුදුරුවන්ගේ චරිතය දිහා බලනකොට ඒ චරිතාපදානය කියවනකොට අපිට දැනගන්නට ලැබෙන්නේ. මම හිතන්නේ සීස සුදසිංහ මහත්මයා එතුමත් එක්ක සාකච්ඡා කරන්නට අපිට වඩා බොහොම පරිණත මාධ්‍යවේදියෙක් හැටියට ඔබතුමාට බොහෝ අත්දැකීම් ඇති ඒ සම්බන්ධව අපි උන්වහන්සේගේ තොරතුරු දන්නේ උන්වහන්සේගේ ඒ සාකච්ඡා ඒ වගේම උන්වහන්සේ රචනා කරපු පතපොත පරිශීලනය කරලා උන්වහන්සේගේ කතා හරි බොහොම රසවත්. චාමික මහත්මයා උන්වහන්සේගේ මේ අවසන් සාකච්ඡා මම කියවලා තියෙනවා. ඉතින් ඒකෙදි බොහෝ අවස්ථාවලදී උන්වහන්සේගේ සාකච්ඡාවලදී ඔය වර්තමානයේ බුදු වෙලා ඉන්නවයි කියන චරිතවලට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේක චාමික මහත්මයා බුදු බව ලබනවා කියන එක මේක අපේ බුදු බව ලබලා කියලා ප්‍රකාශ කර නැත්තන්ට කියන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට සිතින් බුදු බව ප්‍රාර්ථනා කළා. නව අසංඛ්‍ය කල්පලක්ෂයක් තුරාවට වචනෙන් මට බුදු බව ලැබේවා කියලා බුදු බව ප්‍රාර්ථනා කළා. ඒ වගේම ක්‍රියාවෙන් උන්වහන්සේ එදා දීපංකර බුද්ධ මූලයේ ඉඳලා සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට ක්‍රියාවෙන් පාරමිතා පුරලා 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් ඒ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන තමයි එදා දඹදිව බුද්ධ ගයාවේ වජිරාසනය මතදී උතුම් වූ බුද්ධ රාජ්‍ය අභිෂේක ලැබුවේ. ඒ නිසා මේ මුඩුක්කු ගානේ පඳුරු ගානේ තැන් තැන් වල බුදු බව ලැබපු කට්ටියට අපි විශේෂයෙන්ම මේ මිත්‍යා ධර්මයන් පතුරන පිරිස් වලට කියන්නට තියෙන කාරණාව තමයි අපේ නායක හාමුදුරුවනේ ආනන්ද මෛත්‍රී අපේ නායක හාමුදුරුවන්ගේ චරිතය හොඳට කියවලා බුදු බව ප්‍රාර්ථනා කරන එක බුදු බව ලබන එක කොයිතරම් අසීරු කාර්යයක්ද කියන එක පිළිබඳව අවබෝධ කරගන්නට කියන කාරණාවයි මට මතක් කරන්න තියෙන්නේ. හොඳයි. මම හිතන්නේ මිත්සිත පුවත්පතේ කරු සභාපති පොල්ගහවෙල මෛත්‍රී සේවන ආරාමයේ නිර්මාතෘවරයාණන් ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමා මම හිතන්නේ එතුමා නම අපේ රටේ නම ගිය වෛද්‍යවරයෙක් හැටියට ප්‍රකටයි. එතුමා මේ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ අවසන් සාකච්ඡා ග්‍රන්ථය පිළිබඳව එතුමා කියවලා එතුමා හොඳ විවරණයක් කරා. අපේ මහානායක හාමුදුරනේ මෙහි පෙළ ගැස්ම මෙහෙම සඳහන් වෙන්නේ ශ්‍රේෂ්ඨ යතිවරයෙකුගේ සදහම් සිතුවිලි ධර්ම සංවාදයේ කියවීමි ආනන්ද මෛත්‍රී මහානාහිමි කර්මයේ බලපාන අන්දම බුද්ධ චරිතය හා බුද්ධ ශාසනය දෙවියන් දැකීම මියගිය ඥාතීන්ට පින්දීම සහ මරණින් මතු පැවැත්ම කාන්තා දායකත්වයේ සහ පැවිදිභාවයේ මල් පූජාවේ අනුසස් අවිදු අඳුර දුරලමු දියුණුවේ මාවත කුමක්ද භව ගමන හා සසර පැවැත්ම නිවන් දොර විවර කර කියලා අපේ හාමුදුරනේ පරිච්ඡේද 10ක් මෙහි පළ වෙනවා අන්තර්ගත වෙනවා. මහානායක හාමුදුරනේ
අපේ ආනන්ද මෛත්‍රී මහානායක හමුදුරුවන්ගේ මහා අනර්ගණීය ග්‍රන්ථය තමයි අවසන් සාකච්ඡා ග්‍රන්ථය. ඔබ වහන්සේ ඒක ඊ타මත්ම මහත් ඉහළින් අගය කරන ග්‍රන්ථයක්. කොහොමද අපේ හමුදුරනේ ආනන්ද මෛත්‍රී මහානායක හමුදුරන්ගේ අවසන් සාකච්ඡා ග්‍රන්ථය ඔබ වහන්සේගේ දැක්ම ඔබ වහන්සේගේ විවේචනය මා කැමතියි දැන කියා ගන්නට අපේ හමුදුරනේ. ඇත්තම මම සන්තෝෂ වෙනවා. අපේ සීසර් සුදුසිංහ මහත්මයාට අපේ මහානායක හාමුදුරුවොත් සමග අවසන් සාකච්ඡාව ඒ පොත කියවනකොට පේනවා නොයෙක් කරදර මැද්දේ තමයි එතුමා ඒ කාර්ය කළා තිබෙන්නේ. නමුත් නායකහරු ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් එතුමා අහන ප්‍රශ්න වලට තාම හොඳින් උත්තර දීමේ ක්‍රියාවලිය සිදු කරලා තිබෙනවා. ඇත්ත වශයෙන් කියනවා නම් අවුරුදු 102ක් වෙන කෙනෙකුට සමහරට මතක ශක්තිය නැහැ, ස්මරණ ශක්තිය නැහැ, කතා කිරීමට අමාරුයි, කන ඇහෙනව අඩුයි. ඔව්. දැන් අපේ මෛත්‍රී මූර්ති මහානායක හමුදුරන්ගේ වයස කොහොමද? 76යි. එහෙමයි. ඉතින් නායක හමුදුරුවෝගේ අපිට මේ බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් නමුත් අපි නායක හමුදුරන්ට ඒ බුදුව දැන් අපි මෙතුමා කතා කළා මේ අපේ මේ මහත්මයා කතා කළා මේ මහත්මයා කතා කළා මේ බුදු බව ප්‍රාර්ථනා කරන අද තියෙන බුදු බව ප්‍රාර්ථනා කරන විවිධ කට්ටිය පිළිබඳව කතා කළා. මහානායක හමුදුරනේ කල්පයකට එක බුදු කෙනයි නේද පහළ වෙන්නේ? ඔව්. කලකෙනි බුදු කෙනෙක්ින් උපදින්නේ කියලා තියෙනවානේ. දැන් බුදු කෙනෙක් වෙනකොට මූලික ලක්ෂණයක් තමයි අපේ බුදුහාමුදුරුවෝ ගත්තොත් ගෞතම බුදුහාමුදුරුවෝ සුමේද තවුසානන් වශයෙන් අපේ දීපංකර බුදුහාමුදුරන්ගේ පාදමූලයේදී ඒ බුදුහාමුදුරන්ගේ දිහා බලාගෙන අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානේ යටිහිත තුල ඇති වෙන්නේ. ඒක නිකන් විභව ශක්තියක් වගේ. යටිහිත තුල ඇති වෙන්නේ. යටිහිත තුල ඇති වෙන ඒ අදහස බලාපොරොත්තුව ඉටු කර ගැනීම නිකන් හිටියට සිද්ධ වෙන්නේ දෙයක් නෙවෙයි. අපි මෙතුමා කිව්වා වගේ ඒකට දසපාරමී ධර්මයන් පුරන්න ඕන. පාරමී ධර්ම නිකම් බෑ. මුළු සංසාරේ පුරාම දසපාරමී ධර්මයන් පුරමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කනොයික් විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්, ගැටලු එන්න පුළුවන්, අභියෝග එන්න පුළුවන්, හැලහැප්පිලි එන්න පුළුවන්. ඒ සියල්ලම දරාගෙන මේ ගමන ගිහිල්ලා තමයි බුද්ධත්වයටපත් උනේ. ඒ නිසා විශේෂයෙන් මා සිහිපත් කරන්න අපේ මේ අවස්ථාවේදී අවසන් සාකච්ඡා කියන කෘතිය මම හිතන්නේ ඉතාම වටිනා ග්‍රන්ථයක්. දැන් මේ සාකච්ඡාව මේ විදියට පොතක් වශයෙන් රචනා නොකළනම් ඒ නායක හාමුදුරුවෝ තාම විනිවිද දකිමින් ධර්මය, ජීවිතය, සසර පරචිත්ත විඥානේ මේ සෑම දෙයකින්ම අවබෝධයක් තියෙන දැනුමක් තියෙන නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ ඉතාම වටිනා අදහස් රාශියක් අද සමාජෙට ඉතාම වැදගත්, බෞද්ධින් ඉතාම වැදගත්, නොමග යන මිනිසුන්ට ඉතාම වැදගත්, විවිධ විදිහේ මත පළ කරන අයට ඉතාම වැදගත් වෙන නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාව කල්පනා බුද්ධිය ප්‍රධානය කරන වටිනා කෘතියක් වශයෙන් තමයි මම මේ අවසන් සාකච්ඡා කියන කෘතිය මගේ පිළිගැනීම. වෛද්‍යාචාර්ය ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි, බුද්ධෝත්පාද කාලයක පිරිපුන් මිනිසත් බවක් ලැබීම හා දීර්ඝායුෂ ලැබීම මම හිතන්නේ පරම දුර්ලභ කාරණාවක්. මේ පරම දුර්ලභ කාරණාව ඔබතුමා කොහොමද දකින්නේ කියලාත් මම මේ මොහොතේ දැනගන්නට කැමතියි. ඇත්තටම චාමික මහත්මයා මනුෂ්‍ය භවයක් ලබනවා කියන එක අති දුර්ලභ කාරණාවක්. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ කන කැස්පෑවා වියසිදුරෙන් අහස බලනවා හා සමාන කට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් සිදුවෙන අහඹු සිදුවීමක් තමයි මේ මනුෂ්‍ය භවයක් ලබනවා කියන එක. කන කැස්පෑවා වියසිදුරෙන් අහස බලනවා කියන්නේ චාමික මහත්මයා සීසානකොට මේ වියගහ කැඩෙන්නත් ඕනේ. කැඩුණාට පස්සේ මේ වියගහ ඕවිතට විසික් කරන්නත් ඕනේ, මහා ගම් වතුරක් එන්නත් ඕනේ, මේක ඇලදොල ගංගාදීක ගලාගෙන ගිහිල්ලා මහා මුහුදට වැටෙන්නත් ඕනේ. කනකස්බෑවා වසර 100කට වතාවක් තමයි උඩට ඇවිල්ලා අහස බලන්නේ. අනේ අහස බලන වෙලාවට අපි නායක හමුදුරනේ මේ වියගහ දැන් එකට එකතු වෙලා තියෙන්නත් ඕනේ. මේ හිල් දෙක හිල කැඩිච්ච කෑලි දෙක එකතු වෙලා හිල සකස් වෙලා තියෙන්නත් ඕනේ. ඒකෙන් තමයි අහස බලන්නේ. ඒ වගේම සඳපායපු රාත්‍රියක් වෙන්නත් ඕනේ. එක හැක් පේන කැස්බෑවෙක් වෙන්නත් ඕනේ. මේක සාමාන්‍යයෙන් අපේ හමුදුරේ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි, අහඹු සිදුවීමක්. මේ වගේ අසීරු කාර්යයක් තමයි මේ මනුෂ්‍ය භවයක් ලබනවා කියන එක. ඊටත් වඩා අසීරු කාර්යයක් තමයි මේ බුදු බව ලබනවා කියන එක. මම හිතන්නේ මම මුල් වටේදී මම මතක් කරපු හැටියට මේ වර්තමානයේ තැන් වල බුදු වෙලා ඉන්න බුදුවරුන්ට, ව්‍යාජ බුදුවරුන්ට අපි මේක මතක් කරලා දෙන්න ඕනේ. මේක විශේෂයෙන්ම අංගුත්තර නිකායේ
අට්ඨක නිපාතයේ තියෙනවා සූත්‍රයක් අක්කන සූත්‍රය කියලා. මේ අක්කන සූත්‍රයේ මේ බුදු බව ලැබීම පිළිබඳව අට්ඨක නිපාතය කියන්නේ කරුණු 8කින් සමන්විත වෙච්ච සූත්‍රයක්. ඒකෙදි කියනවා මේ බුදු බව ලබන්න එක ලේසි නෑ චාමික මහත්මයා. නිරේ ඉපදුනොත් බුදු බව ලබන්නත් බෑ. ඒ වගේම තමයි තිරිසන් යෝනි ඉපදුනොත් බුදු බව ලබන්නත් බෑ. ඒ වගේම තමයි പ്രേත භවයක ඉපදුනොත් ඒත් බුදු බව ලබන්න බෑ. ඒ වගේම අසඤ්ඤ තලවල දීර්ඝ ආයුෂ තියෙන අසඤ්ඤ තලවල ඉපදුනොත් බුදු බව ලබන්නත් බෑ. ඒ වගේම අඥාන මිලේච්ඡ දේශයක ඉපදිච්චම දැන් අපි උදන් යනුවට මේක බෞද්ධ දේශයක් කියලා වර්තමානයේ මම දකින්නේ මේකත් එහෙමයි අපේ නායක හමුදුරේ මම හිතන්නේ අඥාන මිලේච්ඡ දේශයක් බවට මේ බෞද්ධ දේශය වර්තමානයේ මේ රට පාලනය කරපු පාලකින් ඒ තැනට මේ රට ඇදලා දාලා තියෙනවා. අපේ බෞද්ධකම මොකක්ද කියන එක හඳුනන්නේ නැති නාමික බෞද්ධ පිරිසක් තමයි වර්තමානයේ අපේ රට තුල දකින්න ලැබෙන්නේ. මේ බුද්ධ රාජ්‍ය අද වෙනකොට ඒ බුද්ධ රාජ්‍ය කියන නමට බරපතල කැලැල්ලක් එකතු කරලා තියෙනවා චාමික මහත්මයා. ඔබතුමාගේ වාහනේ තියෙන ආදර්ශ පාඨය මම හිතන්නේ ඒකට හොඳ උත්තරයක් දෙනවා. උපත්තියෙන් බෞද්ධයෙක් නොව නමින්නව ක්‍රියාවෙන් බෞද්ධයෙකු වෙමු. ඉතින් ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකව ඉපදීමත් බුදු බව ලබන්නට බැරි වෙලා තියෙනවා. ඒ වගේම අඳගොළු බිහිරව ඉපදීම අබුද්ධෝත්පාද කාලයක ඉපදීම. මෙන්න මේ කාරණා 8න් බැහැරව මනුෂ්‍ය භවයක් ලබන්න ඕනේ. අපේ නායක හාමුදුරනේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරන කෙනෙකුට පාරමිතා පුරන්න මේක සෙල්ලන්නේ නැහැ චාමික මහත්මයා. සමතිස් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරන්න ඕනේ. දාන පාරමිතාව, ඒ වගේම සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීරිය පාරමිතාව, කාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, ඒ වගේම මෛත්‍රී පාරමිතාව, උපේක්ඛා පාරමිතාව කියන මේ දස පාරමිතාවන් දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා කියන සමතිස් ආකාරයෙන් සම්පූර්ණ කරලයි බුද්ධ රාජ්‍ය අභිෂේක ලබන්න පුළුවන්. ඒ නිසා ඔය තැන් වල කතා කරන විදිහට බුදු බව ලැබුවා කියන විදිහට බුදු බව ලබන්න බෑ. මේවා පසුපස හඹා යන අපේ රටේ මිත්‍යා දෘෂ්ටික සමාජයට බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරන්ගේ චරිතාපදානය මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. මම හිතන්නේ අපි අද අවසන් සාකච්ඡාව මෙහෙයුප අපේ සීස සුදසිංහ මහත්මයා ළඟ තියාගෙන මේ කතා කරන හින්දා බොහොම වැදගත් වෙනවා. මොකද අපිට බොරු කියන්නත් බෑ. එතුමාගේ සාකච්ඡාව අපේ නායක හාමුදුරුවෝ හිටපු නිසා එතුමා දන්නවා මට ඒ පොතේ බොහොම රසමුසු තැන් තියෙනවා. උන්වහන්සේ අර අවසාන කාලෙත් මම හිතන්නේ පරිගණක පුහුණුව ලැබුව අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේ විතර ඉගෙනගත්ත පාඩම් කරපු අධ්‍යාපනයට මුල් තැන දීපු කෙනෙක් හිටියේ නැහැ කියලා. උන්වහන්සේ අවසාන කාලේ මම හිතන්නේ ප්‍රශ්නයක් අහනවා. ඇයි ඔබ වහන්සේ මේ ජීවිතයේ අවසාන කාලේ මොකටද මේ පරිගණක පුහුණුව ලබන්නේ? මේක ඉගෙන ගන්නේයි. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මතු භවයක මට මේක අර සංසාරගත පුරුද්දක් හැටියට එන ආත්මයට මේක අරන් යන්න ඕන නිසායි අපි මම මේක පුරුදු වෙන්න කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. ඒ නිසා උන්වහන්සේගේ චරිතය වර්තමානයේ සමාජයට බුදු බව පදන බුද්ධාංකුර වලට උන්වහන්සේගේ චරිතය ඊ타ත්ම වටිනවා කියන කාරණාව චාමික මහත්මයා අපි මතක් කරලා දෙන්න අවශ්‍යයි. අපේ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමා ඒක ඊ타ත්ම රසවත් දැකලා තියෙනවා. එතුමා ඒක මම හිතන්නේ ඒ රසයේ නිමග්න වෙලා ඒ රසයේ දහම් රසයේ විඳගෙන තිබෙනවා. අපිට බුදුන් දකින්නට නොලැබුණත් ධර්මයේ දැක්කහම බුදුන් දැක්කහා සමානයි කියලා අපි අහලා තිනවා. ඒ වගේම අපිට බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ආශ්‍රය නිශ්චය කරන්න වරම වාසනාව වාග්ය පින නැති වුණත් උන්වහන්සේගේ පොතපත පරිශීලනය කළා උන්වහන්සේව දකින්නට වාග්ය අපිට තිබෙනවා. ඒ නිසා මහා තෙරුන් තිදෙනෙකුගේ ලිඛිත විමර්ශන සහිත සක්වල දැක්මහා බඹලෝ ගමන මහානායක හාමුදුරුවෝ ආරම්භයේදීම සඳහන් කර සසර පැවැත්මහා සසර නැවැත්ම මට මා සම්පාදනය කර ග්‍රන්ථයේදී අපේ සීස සුසිංහ මෙතුමාලා බොහෝ දෙනා අපේ භාවනා අප්‍රකට ලිපි ග්‍රන්ථයේ බොහෝ ග්‍රන්ථවල තියෙන තොරතුරු ආශ්‍රයෙන් මා මේ ග්‍රන්ථය සම්පාදනය කරද්දී මගේ හිතගත් අවස්ථාවක් තිබෙනවා මහානායක හාමුදුරනේ. මිතුමාලා අහන ප්‍රශ්නයක් තමයි බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් බුදුන් වහන්සේ බුදුවන අවස්ථාව දුටු බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන අවස්ථාව දුටු ඔබ වහන්සේ ඇයි නිවන් සුවේ අත්පත් කරගත්තේ නැත්තේ කියලා. ඒකට අපේ නායක හමුදුර දෙන උත්තරේ තමයි ඒක සාධාරණ ප්‍රශ්නයක් මහත්තයෝ. මම භව ගමන සැරිසරන්නේ එක්තරා ප්‍රාර්ථනාවක් ඉටු කරගන්න. බෞද්ධයන්ට තියෙනවා තමන්ගේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නා ක්‍රම තුනක්.
බුදු, පසේ බුදු, මහරහත් කියලා. මගේ ප්‍රාර්ථනාව වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කියලා. නිවන් අවබෝධ කර ගැනීමයි මගේ ප්‍රාර්ථනාව. එහෙම ප්‍රාර්ථනාවක් තියෙන කෙනෙකුට ඒ தත්ත්වයට පත් නොවි නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මට මේ වෙලාවේ කාරණයක් මතක් වෙනවා. මේ වගේ ප්‍රශ්නයක් මං වරක් භාවනා පුහුණු වෙන අවස්ථාවකදී මතුවුණා. මං කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේදී භාවනා පුහුණුවකට ගියා. එහිදී මහාශි සියාඩෝ නායක හාමුදුරුවෝ ලංකාවට එපු සුජාත හාමුදුරුවන් යටතේ භාවනාව ඉගෙන ගත්තේ. උන්වහන්සේගෙන් මම බුරුම භාවනා ක්‍රම පිළිබඳව පුහුණුව ලබා ගත්තා. එක භාවනාවක් අවසානයේදී මට භාවනාව සමෘද්ධි වෙන්නේ නැහැ. භාවනා කරන අවස්ථාවල ඇති වෙන වෙනස්කම් මම හැම විටම සුජාත හාමුදුරන්ට කිව්වා. උන්වහන්සේ අටුවා පෙළ පොත් ආදී ඒ පිළිබඳව විස්තර කරලා හේතු පහදලා දෙනවා. අවසන් අවස්ථාවේදී මගෙන් ඇහුවා ඔබ වහන්සේට මේ භාවනාව සමෘද්ධි නොවන්න හේතුවක් තියෙන්න ඕන. ඔබ වහන්සේට මොකක් හරි ප්‍රාර්ථනාවක් තිබෙනවාද කියලා. මම කිව්වා මම බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා. එවිට උන්වහන්සේ කිව්වා එහෙමනම් මේ භාවනාව සමෘද්ධි වෙන්නේ නැහැ කියලා. ඔබ වහන්සේ මෙතෙක් අඩු භාවනාවම කරගෙන යන්න කියලා. ඒ හේතුව නිසාම වෙන්න ඇති. බුදුන් වහන්සේ බුදුවන අවස්ථාව දැකලත් බුදුබණ ඇහිලා මට නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි වුණේ කියලා මා විශ්වාස කරනවා. මම හිතන්නේ බුද්ධ ගයාවේ වෘක්ෂ දේවතාවෙක් හැටියට අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඒ අවස්ථාවේ වැඩ සිටිය බවයි අපි මේ පොතපතින් දැන කියාගන්නේ. අපේ හාමුදුරනේ අපි මේ පිළිබඳව අපේ බොහෝ ප්‍රේක්ෂක පාඨක අපේ සදහැවතුන් දැනගන්නට කැමති. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද නායක හාමුදුරනේ? නායක හාමුදුරන්ගේ මුළු ජීවිතේ පුරාම සියලු ක්‍රියාකාරකම් දසපාරමී ධර්මයන් ක්‍රියාත්මක විදිහින් තමයි උන්වහන්සේ හැසිරුනේ. උන්වහන්සේගේ ප්‍රධාන අරමුණ ඇත්ත වශයෙන් කියනවා මට තේරෙනවා දැන් සාමාන්‍යයෙන් රහත් ඵලයේ ලබනවා නම් නායක හඳුරු අනිවාර්යයෙන්ම රහත් ඵලයේ ලබනවා ඒකාන්තයි. දැන් බණ පොතේ තියෙනවා උග්ඝටි තඤ්ඤු යමක් කියනකොට ඒ වෙලාවෙම අවබෝධ කරගෙන නිවන් ලබා ගන්නවා. නායක හාමුදුරුවන්ටත් ඒ ශක්තිය, ඒ හැකියාව, ඒ ඥානය, බුද්ධිය තිබුණා. නමුත් උන්වහන්සේගේ අරමුණ පරමාර්ථය එහෙම රහත් ඵලයේ ලැබලා විමුක්තිය ලැබීම නෙවෙයි. ඊට වඩා මේ ලෝකයේ වෙනුවෙන්, මේ ලෝකයේ සංසාරේ දුක් විඳින අය වෙනුවෙන්, මේ අනන්ත වේදනාත්මක ලෝකය, අඬන ලෝකය, තැවෙන ලෝකය, හැලහැප්පෙන ලෝකය, කඳුළුසන් ලෝකය, දුකෙන් පිරිච්ච ලෝකය, ඒ සත්වයා ඊතර කරවීම තමයි උන්වහන්සේ එකම අරමුණ උනේ. ඒ අරමුණින් තමයි මේ සම්පූර්ණ ක්‍රියා කළේ. උන්වහන්සේ ලියපු දැන් අපිට පේනවා සමීකේ තියෙනවා අර අප්‍රකට ලිපි කියන එකේ සමත භාවනා පිළිබඳ විපස්සනා භාවනා පිළිබඳ කියවොත් පෙනේ. විපස්සනා භාවනා පිළිබඳ මෙතෙක් ලියපු ලිපි වලින් ඊටාම වටිනා ලිපියක් වශයෙන් මට පේනවා. තාම පැහැදිලි. අවසානයේ මේ සම්පූර්ණ නාම රූප දෙක විස්තර කළා අවසානයේ කියනවා මේ දුකෙන්, වේදනාවෙන්, ඇඩුමෙන් මේ යුද්ධ මේ ලෝකයෙන් නිදහස් වෙන්නයි එකම අරමුණ තිබෙන්නේ. ඒ අරමුණ විදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? මේක හටගන්නේ අපි මොකද ඉපදීම නිසා. ප්‍රතිසන්දි නිසා. ඒ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ කුමකින්ද? පූර්ව කර්ම ශක්තිය නිසා. පූර්ව කර්ම ශක්තිය ඇති වෙන්නේ මොකකින්ද? තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව නිසා. මෙන්න මේ නිසා මේක තේරුම් අරගෙන මුල තේරුම් අරගෙන යන ක්‍රියාදාමයේ තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේක නැති කිරීමෙන් මේ නාම රූප වේදනාත්මක ලෝකේ මේ අඬන ලෝකෙන් අද බැලුවොත් කුණ තරම් අපි මිනිස් දුක් කන්දරාවක් විඳිනවා බලන්න. අද මොන තරම් අඩු වයසෙන් මැරෙනවද බලන්න. ඔව් මහානායක හඳුරන්නේ එකම ලෙඩ කන්දරාවක්. එහෙමයි. මහානායක හඳුරන්නේ එදා දීපංකර පාදමූලයේදී සුමේද තවුසට සතරපද ගාතාවක්වත් අඩුම ගානේ දේශනා කරා නම් මං හිතන්නේ සුමේද තවුසට මේ සංසාරයෙන් එතර වෙන්නට පින වාග්ය තිබුණා නේද? ඒ වගේ දීපංකර පාදමූලයේදී අපේ දීපංකර බුදුරජුන් වහන්සේ මේ සුමේද තවුසට ධර්මයේ දේශනා නොකරෙත් මේ නිසාද වන්නට නේද අපි හඳුරන්නේ. එහෙම තමයි. දීපංකර පාදමූලයේදී ඒ අදිෂ්ඨානය අරගෙන හිටපු නිසා තමයි අපිට මේව කතා කරන්න පුළුවන් ශක්තියක් ලැබිලා තියෙන්නේ. එහෙමයි. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න, කතා කරගන්න, මේ ධර්මයේ ක්‍රියාත්මක කරන්න, මේ වාසනාව සම්පත ඉක්මනින්ම උදා වුණේ ඒ ක්‍රියාදාම නිසා. අපි ඒක සඳහන් කරන විශේෂයෙන්. හොඳයි. මම හිතන්නේ එතනදී චාමික මහත්මයා අපේ හඳුන්නේ අවසරයි. ඒ අවස්ථාව වෙනකොට බෝසතාණන් වහන්සේ අරිහත් ඵලයේ ලබන්න අවශ්‍ය සියලු සුදුසුකම් සපුරලා තිබ්බේ.
උන්වහන්සේට ඒ වෙලාවේදී මම හිතන්නේ ධර්මයේ දේශනා කරා නම් දීපංකර බුදුරජාණන් වහන්සේ නියත වශයෙන්ම උන්වහන්සේට මාර්ගඵල අවබෝධය අරිහත් ඵලය ලබන්නට තිබුණා. ඒ කියන්නේ බුදුබව ප්‍රාර්ථනා කරන බෝධිසත්වයෙක් බුදුරජාණන් වහන්සේ නමකින් විවරණ ලබන අවස්ථාව වෙනකොට අරිහත් ඵලය ලැබීමට සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ අරිහත් ඵලය ලබන්නට. මම හිතන්නේ මම හිතන්නේ ආචාර්ය ආනන්ද බණ්ඩාර උපාසකතුමනි අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන් අහනවා රූපවාහිනී වැඩසටහනකදී මේ සඳහන් කරන ආචාර්ය ඉත්තපානේ ධම්මාලංකාර ඒවකට අනුනායක ස්වාමීන් වහන්සේ ඔබ මොකටද මේ මම බුදුබව ප්‍රාර්ථනා කරනවා කියලා දැම්මේ? ඒක දැම්ම කියලා ඒවා දැනගන්න ඕනේ නැහනේ කියලා උන්වහන්සේගේ හඬින්ම අපිට දැන් අහන්න පුළුවන් මහානායක හඳුනන අපි හඬින්ම උන්වහන්සේගේ හඬපටේම වචනයක් කියන්න මම මේකට මේක කීපෙක ඉතාම වැදගත්. මොකද නායක හාමුදුරුවෝ කියන්නේ බුදුබව පතනවා කියලා එක එක තාන්න මාන්න ගෞරව සම්මාන උන්වහන්සේලා වර්ණාවල් උන්වහන්සේලා පුද පූජා කිසි දෙයක් බලාපොරොත්තු වෙන නිසා උන්වහන්සේ සම්පූර්ණ එදා පොත බලපුවෙන් පස්සේ නම බලුවෙන් පස්සේ සම්පූර්ණ පළවෙනියෙන් පටන් ගත්තේ මේ නමට විරුද්ධව. මේක පළකලේ ඇයි කියලා මේකට විරුද්ධව තමයි පටන් ගත්තේ. ඒ නිසා උන්වහන්සේ කවදාවත් කිසිම ලොකු සාන්නමාන්න ගෞරව කිසිම දෙයක් බලාපොරොත්තු වෙ කෙනෙක් නෙවෙයි. අපි ඒව කතා කරන්න ඕන ඉතරහට උන්වහන්සේ සියලුම තාන්නමාන අත්හැරපු කෙනෙක්. ඒක තමයි බුදුබව පතන කෙනෙක්ගේ මූලිකම ලක්ෂණය. සීල දේවත් අතරිය. ඒ වගේම උපාසකතුමා. ඔව් අපේ හැමෝටම දැන් එතනදී බෝධිසත්වරයෙක් මේ ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේ බොහෝ වෙලාවට Taman බුදුබව ප්‍රාර්ථනා කරන්න පාරමිතා පුරනවායි කියලා ලෝකෙට හෙළි කරන්නේ නැහැ. නමුත් ඒක කොයි ආකාරයෙන් හරි හෙළි වෙනවා. මොකද මේ ලෝකේ දෙවිවරු නිරන්තරයෙන් මේ බෝසත් චරිතත් එක්ක පිටිපස්සෙන් ගමන් කරනවා. උන්වහන්සේලාගේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරන්නට මේ දෙවිවරු උදව් උපකාර කරනවා. ඒ නිසා අපි දන්නවා දැන් පහුගිය කාලෙත් අපේ රටේ බොහෝ යතිවරයන්න් වහන්සේලා හිටියා මේ බුදුබව ප්‍රාර්ථනා කරපු අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ වගේම නාවිනි අරියදම්ම මහානායක ස්වාමින් වහන්සේ ඒ වගේ මහා යතිවරයන්න් වහන්සේලා පාරමිතා පූර්ණේ කරනකොට දෙවිවරු මම හිතන්නේ මේක හෙලි කරනවා මේ බෝසත් චරිතයක්. එතකොට උන්වහන්සේලාට පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගන්න පහසුවක් වෙනවා. ඉතින් මේක වර්තමානයේ තුල ඔය බුදුබව ලැබුවයි කියලා ඉන්න කට්ටියට හොඳ ආදර්ශයක් මේ වගේ චරිත. අපේ මහානායක හාමුදුරනේ අපේ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ බුදුබව ලබන්නට කලින් මේ සංසාරයෙන් එතර වෙන්නට කලින් උන්වහන්සේගේ ප්‍රාර්ථනාවක් තියෙන නැවත ලංකාවේ උපත ලබන්න කියලා. මේ උපත ලැබීම පිළිබඳව උන්වහන්සේගේ ප්‍රාර්ථනාව උන්වහන්සේගේ හඬින්ම අපි අහලා උන්වහන්සේගේ බුදුබව ප්‍රාර්ථනා කරන ඒ වීඩියෝ දර්ශනය අපි නරඹලා නැවත අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. මහානායක හාමුදුරුවෝ බුදුබව පතන බෝධිසත්වවරයෙක් කියලා ඒ ගැන මොකද මහානායක හාමුදුරන්ට කියන්න තියෙන්නේ? මම ඕක බුදුබව පතන කියන එක දාන්න එපා කියලා කොච්චර කිව්වද? මම ඕක ප්‍රසිද්ධ වෙනවට කැමති නෑ. ඒ වගේ ප්‍රාර්ථනාවක් මහානායක හාමුදුරන්ගේ තියෙනවද? තියෙන බවත් ඒක පුංචි කාලේ පතරම තියෙනවා. මහත කියන්නේ මහායාන බෝධිසත්ව කෙනෙක් අවලෝකනයේතර. මෛත්‍රී බෝධිසත්වයන්ට මහායානිකයෝ කියන්නේ මෛත්‍රී නාථ කියලා. හරි මෛත්‍රී කියන්නේ තුන් මහතෙමයි. මම තමයි මෛත්‍රී බෝධිසත්වය. ඔව්. අපෝයි මෛත්‍රී බුදුහාරවන්නේ යහට බොහෝම යහ කාලයක් යයි. එහෙනම් හරියට පුරන්න ඕන බොහොම තාමත් මමත් බොහොම එච්චර මදියුන තත්වයක ඉන්නේ. එහෙනම් ඊළඟ භවයේ මම ලංකාවේ ඉපදින්න. එහෙම එකක් වෙනවයි කියලා නාඩි වාක්‍ය නම් කියලා තියෙනවා. ඒ කියන්නේ වෙන්න පුළුවන් එක. ඒක වෙනස් වෙන්නත් පුළුවන්. මේ මානවේදී කියන්න බෑ ඉතින් මේලගේ ආත්මය වැඩි අවුරුදු වැඩි ගණනක් යන්නේ ඉස්සෙල්ලා මැරුණොත් ලංකාවේ එක්තරා තැනක මං උපදිනවා. ඉවරගෙන තියෙනවා. එහෙම නැතුව බොහෝ කලක් ගත වුණොත් ඊළඟ ආත්ම භාවයේ තීන්දුව කරගන්නේ ඒ කාලයේදී. අපි හැමෝටම අපි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවන්ගේ හඬින්ම උන්වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න එපා කියන කාරණාවත් නැවත ලංකාවේ උප්පත්තිය ලබන්න බලාපොරොත්තු වෙන කාරණාවත් අපි දැන් මේ වීඩියෝ වටෙන් අපි නරඹ උන්වහන්සේගේ හඬින්ම උන්වහන්සේගේ රෝයින්ම අපි දුටුවා ඒ දර්ශන.
අපේ හැමදෙරේ නැවත අපේ ආනන්ද මෛත්‍රී හැමදෙරුව මේ ලක්දිව පහළ වෙලා අධ්‍යාපන ශාස්ත්‍රයෙන් මේ බටහිර ගැති මිෂනාරි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා අපේ රටට උචිත අධ්‍යාපන ක්‍රමයක් නැවත හඳුන්වා දීලා මේ රට ධර්මදීපයක් කරා රැගෙන යන උන්වහන්සේගේ තිබුණ අභිප්‍රාය ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? ඔව් ඊටාම් වැදගත්. නායක හාමුදුරන්ගේ මූලිකම අරමුණක් තමයි අධ්‍යාපනය කියන එක. උන්වහන්සේ වෙන පන්සලක් දැඟලුවේ නැහැ, උත්සාහ කළේ නැහැ. වෙනත් කිසිම අනවශ්‍ය දේවල් සඳහා උන්වහන්සේ ක්‍රියා කළේ නැහැ. උන්වහන්සේට ඕනකම තිබුණේ මේ හැදෙන ලෝකයේ ළමා ලෝකය ඊටාම බුද්ධි සම්පන්න, හරි වැරද්ද තීරුම් ගන්න පුළුවන්, කුසල අකුසල තීරුම් ගන්න පුළුවන්, නිවැරදි ජීවිතයකට මඟ පමුණවන පිරිසක් බවට පත් කිරීමටයි උන්වහන්සේට ඕනකම තුනේ. ඒ නිසා තමයි උන්වහන්සේ ධර්මානන්ද පිරිවෙන ආරම්භ කළා, භික්ෂුන් වහන්සේලා අධ්‍යාපන ලබා දුන්නා. බලංගොඩ ජාතික පාසල ආරම්භ කළා. ළමයි හදන ආගමානුකූල හැසිරීම් රටාවක් එක්ක ඔවුන්ගේ ඉදිරි දැක්ම ගමන අරමුණ ඉලක්කය යන විදිහට තමයි උන්වහන්සේ සකස් කළේ. ඒ නිසා උන්වහන්සේ දැන් ආනන්ද විද්‍යාලය ඉගෙනුම් කාලෙත් නාලන්ද විද්‍යාලය උගන්වන කාලෙත් උන්වහන්සේ තමයි විහාරයේ හදවල ඉවරලා ප්‍රතිමාවක් තියලා මූලික ආගමික වතාවත් ආරම්භ කරලා ඒ ළමා ලෝකය බෞද්ධ හැසිරීම් රටාවකට වත්පිළිවෙත් අනුව ක්‍රමානුකූලව කරන්න හැඩගැස්වීමේ මූලික පදනම දැම්මේ අපේ මහා නායක හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේට හරීම ඕනකමක් තියෙනවා මේ රට මේ අපේ ජනතාව මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැතුව නිවැරදි මාර්ගය යොමු කරවීමේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. උන්වහන්සේගේ දිහා බැලුවෙන් පස්සේ උන්වහන්සේ ඒ ආනන්ද විද්‍යාලේ ඉන්න කාලෙම විශාල ප්‍රහාරයන් එල්ල වුණා අපේ බුද්ධ ආගමට. සමහර අය බුද්ධ ආගම විවේචනය කළා. බුදුහාමුදුරුවෝ විවේචනය කළා. ධර්මීය විවේචනය කළා. සංඝයා විවේචනය කළා. එතකොට වෙනත් ආගමකට හරවා ගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් ගත්තා. ඒ බඳු අවස්ථාවලදී අපේ නායක හාමුදුරුවෝ මේ ගම් දනව්වල විශේෂයෙන් ඒ වගේ ප්‍රචාරක යන පළාත් වලට ගිහිල්ලා ඒ පළාත්වල නිවැරදි දැක්ම මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? අන්තික මෙන්න මෙහිම ප්‍රශ්නයක් මට කියන්න ඕන. නායක හාමුදුරුවෝ සියලු ආගම් හදාarලා තිබුණේ. එහෙමයි. නායක හාමුදුරන්ට බයිබලයේ කටපාඩම්. දැන් මම කතා කරන්නේ වෙලා යනවා. එංගලන්තෙ ගිහිල්ලා එංගලන්තෙදී ෆාදර් වල පුහුණු වෙන ස්ථානයක දේශනයක් කරන්න කියලා පුනර්භවය පිළිබඳව. නායක හාමුදුරුවෝ දේශනය කරන්න ගිහිල්ලා බයිබලෙන් තමයි කෑලි කටපාඩමින් කියාගෙන ගියේ. බයිබලයේ කෑලි කටපාඩමින් නායක මැෂින් එක කියාගෙන යනවා. මැෂින් එක වාගෙන යනවා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ ඒ වගේ හොඳ අවබෝධයක් ඇති වෙයි. නායක හාමුදුරුවෝ මේ ඒවට යම්කිසි මොනවා හරි ප්‍රශ්න ඇති වුණා නම්, විවේචන ඇති වුණා නම්, මොනවා හරි ඒවට හැලහැප්පිලි ඇති වුණා නම් ඒ සෑම අවස්ථාවකදී බයිබලයේ පාඨ කියවි. කුරානයේ පාඨය කියවමින් ඒව නිවැරදිව හරියට තේරුම් අරගෙන ඒවට උත්තර දීමේ ශක්තිය උන්වහන්සේට තිබුණා. ඒ නිසා උන්වහන්සේ මේ ශාසනය බේරගන්න, මේ බෞද්ධයින් වෙනත් ආගමකට හරවන එක බේරගන්න විශාල කැපවීමකින් කටයුතු කරපු විශේෂයෙන් ධර්මපාලතුමාතුමාගේ තාල ආශ්‍රයයක් තිබුණා. ඉතින් මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ කියන අපිට මහා සම්පතක් වෙච්ච හාමුදුරුවක් මේ වගේ මේ ශාසනය සුරක්ෂිත කරන විශාල කැපවීමකින් කටයුතු කළා තියෙනවා. නෑ ඒක විලායත් පැක කියනවා එංගලන්තයේදී එතෙන්දී පුනර්භවය පිළිබඳ මේ සාකච්ඡා කරනකොට ඒක පුහුණු වෙන කෙනෙක් ප්‍රශ්නයක් අහනවලු පුනර්භවය කතා කළාට පුනර්භවය ඔප්පු කරන්නේ කොහොමද? විද්‍යාත්මක ඔප්පු කරන්නේ කොහොමද? ඒතර නායක හරු කියවලයාට ඔයා එහෙනම් මලක් ගැන හිතන්න. මලක් ගැන හිතුවද? හිතුවා. මලේ නම කියන්න රෝස මල. ඔබ රෝස මලක් හිතුවා කියලා දැන් මෙතන ඔප්පු කරන්න. ඔබ රෝස මලක් හිතුවා කියලා මෙතන ඔප්පු කරන්න. මිනිහා නිහඬ වුණාලු. ඒ කියන්නේ නායක හරු කියනවා මේ සියලු දේවල්ම විද්‍යාත්මක උපකරණ මගින් සම්පරීක්ෂණ මගින් ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න කියලා නායක හඳුනන දුව විද්‍යාත්මක අවබෝධයක් තිබුණා. ඔය මේ පරිණාමවාදීම ගත්තොත් එහෙම මේ චාල්ස් ඩාවිඩ්ගේ පොත්පත් ඔක්කොම කියවලා හරිම විද්‍යාත්මක අවබෝධයක් තිබුණා. විදේශිකයෝ පවා ප්‍රශ්න කරනකොට විද්‍යාවත් එක්ක සම්බන්ධ කරලා ප්‍රශ්න අහනකොට ඒකට හරියටම මේ උත්තර දීමේ හැකියාව නිපුණතාවය උන්වහන්සේට තිබුණා. හොඳයි. මම හිතන්නේ මහානායක හාමුදුරුවෝ කියන කාරණාවත් එක්ක ආචාර්ය ආනන්ද බණ්ඩාර උපාසකතුමනි අපි අපි දන්නවා මෑතකදී ලක්දිව පහළ වුණු සිරිසංග බෝ රජතුමා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පනාමුරේ ඇත් රාජා වෙන්නට පුළුවන්. නැත්නම් අනගාരിക ධර්මපාලතුමා වෙන්න පුළුවන්. මේ බෝධිසත්ව චරිත කියලා අපිට අවිවාදෙන්තරෝ පිළිගන්න සාක්ෂි සාධක තිබෙනවා. මෙහෙම බැලුවාම යුගකාරක සුදාරකින් එහෙම නැත්නම් යුගකාරක පුරුෂයින් මහා පුරුෂයින් කලින් කලට පහළ වෙනවා කියන කාරණාව අපිට සක්සුදක්සේ පැහැදිලිව තිරසර වෙනවා. ඔබතුමාගේ අදහස කුමක්ද මේ
කලින් කලට යුගකාරක පුරුෂයන්ගේ පහළවීම ආගමනය පිළිබඳව ඔබතුමාගේ දැක්ම කිව්වද? ඔව් චාමික මහත්මයා දැන් අවසන් සාකච්ඡා අපේ සීස සුදුසිංහ මහත්මයා ලියපු පොතේම අපේ නායක හාමුදුරුවෝ කියනවා මම මුලින් කතා කරපු ආකාරයට අර දිව්‍ය ලෝකේ ඉඳලා මාරයාට කියන්නේ මේ බුද්ධ දර්ශනයට එරෙහිව කටයුතු කරන පිරිසක් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු මනුෂ්‍ය ලෝකේ උපත ලැබලා මේ ශාසනය විනාශ කරන්න කටයුතු කරනකොට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුත් මේ විදිහට ඒ යුගකාරක පුරුෂයන් මනුෂ්‍ය ලෝකෙට එවනවා. අපේ නායක හමුදුරන්ගේ අවසන් සාකච්ඡාවේදීත් මේක උන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා, මිකුට්ටති ගුණානන්ද අපේ නායක හමුදුරන් වහන්සේ, ඒ වගේම ඕල්කට්තුමා, උන්වහන්සේ අපේ ආනන්ද මෛත්‍රී නායක හමුදුරෝ උන්වහන්සේලා පිළිබඳවත් මේ අවසන් සාකච්ඡාවේදී සඳහන් කරනවා. ඒ නිසා චාමික මහත්මයා මොන විදිහේ මාරපාක්ෂික බලවේග ගොඩ නැගුණත් මේ ශාසනය 5000ක් කල් මේ ලෝකේ පවතිනවා. ඒක නවත්තන්න බෑ. ඒ නිසා මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු කාලෙන් කාලෙට ඒ වගේ මහා යුග පුරුෂයන් මේ මනුෂ්‍ය ලෝකෙට එවනවා මේ ශාසනය සහ බුද්ධ දර්ශනය ආරක්ෂා කරන්නට. ඉතින් ඒ නිසා ඒ වගේ චරිත අපි දකිනවා. දැන් ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා අපේ නායක හමුදුර කිව්වා වගේ මට එක තැනක් මතක් වුණා අපේ නායක හමුදුර කියනකොට දැන් ආනන්ද මෛත්‍රී නායක හමුදුර කියන උන්වහන්සේ නැවත ලංකාවේ උපදින්න ඕනයි කියලා. නමුත් ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා කියනවා මං අය මගේ මිනිහ ලංකාව පැත්තට උපදින්නවත් තියා මගේ මිනිහමත් මේ පැත්තට හරවලා තියන්න එපයි කියලා. ඒ වගේ කලකිරීමකින් එතුමා ගියේ. මෙතනදී විශේෂ චාමික මහත්මයා මට මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. මේ බෝසත් චරිතවලට මාර පාක්ෂික බලපෑම් එල්ලෙනවා වැඩි. එතකොට එතනදී ඒ බෝසත්වරු උන්වහන්සේලාගේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගන්න මේ මාර පාක්ෂික බලවේග අපේ නායක හාමුදුරනේ යොදා ගන්නවා. ඒ වගේ ඉවසීම, වීරිය, අදිෂ්ඨානය, ඒ වගේ මෛත්‍රිය, මේ වගේ පාරමිතා ධර්මයන් ප්‍රගුණ කරගන්න මේ බෝසත් චරිත ඒ මාරපාක්ෂික බලවේග උපයෝගී කරගන්නවා. උන්වහන්සේලාගේ පාරමිතාවන් සම්පූර්ණ කරගන්න අපි දැන් ධර්මයේ ගැන සාකච්ඡා කරනකොට අර කුස ජාතකයේදී යසෝදරා රහත් මෙහෙන් වහන්සේ පිරිනුවන් පාන අවස්ථාවේදී කියනවානේ මම කුස ජාතක වෙලාවේදී ඔබ වහන්සේගේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරන්න තමයි මම ඔබ වහන්සේට උදව් කළේ. ඒ විදිහට ඒ ජාතක කතා ඇසුරෙන් පවා ඒ බෝසත් චරිතවලට උන්වහන්සේලාගේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගන්න දැන් වෙසන්තර ජාතකයේ ගත්තා දෙවිවරු උන්වහන්සේලාට උදව් කරා. බෝසතාණන් වහන්සේගේ චරිතය දිහා බලනකොට ඒ පෙර ජාතක කතා අපි අධ්‍යයනය කරලා බලනකොට සක්‍ර දෙවියෝ ඇතුළු දෙවිවරු නිරන්තරයෙන් උන්වහන්සේලාගේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගන්න උදව් කරා. ඉතින් ඒ නිසා මේ මාරපාක්ෂික බලවේග ගොඩනැගීම තුල බෝසත් චරිතවලට එරෙහිව උන්වහන්සේලා එක අවියක් කරගන්නවා. උන්වහන්සේලාගේ පාරමිතා ධර්මයන් පෝෂණය කරගන්නට. හොඳයි. මම හිතන්නේ අපි බුදුදහමයි මාර සංකල්පය කියලා ග්‍රන්ථයක් පවා අපි මේ දහම්සේසෙන් කතා කරා. අපේ මෛත්‍රී මූර්ති මහානායක හාමුදුරුවන්ට කියනවා පොළොන් තෙලිස්සකගේ කතන්දරයක් ගැන. ඔබ වහන්සේට සඳහන් කරනවා මේ මාරයා ආයපු දෙයක් තමයි මේ පොළොන් තෙලිස්ස ඇහිලා භාවනාවට කරපු බාධාව ගැන ඒ ධර්මදේශනාවලට වැඩම කිරීම. මේ මාර බලවේග ගැන මෛත්‍රී මූර්ති හිමියන්ට කතා කර පැවසීම පිළිබඳව බුදු වෙන්න පෙරම්පුරු ආනන්ද මෛත්‍රී නාහිමි ආශ්චර්ය අත්දැකීම් අජිත්ලාල් ශාන්තෝදේ මහතා ඉසිවර ගමන නමින් සම්පාදනය කරන ආශ්චර්ය අත්දැකීම් කෘතිය විස්තර කරලා තිබෙනවා. ඔව්. ඇත්ත වශයෙන් කියනවා නම් අපේ මෙතුමා මතක් කළ විදිහටම මේ ඒ වගේ උතුම් පදවියක් සඳහා ක්‍රියාත්මක කරනකොට ඒකට විරුද්ධ බලවේග ඕන තරම් මතුවෙන්න පුළුවන්. ඒක ස්වභාවයක. විශේෂයෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමේ ක්‍රියාවලිය යනකොට අපේ බුදුහාමුදුරන්ට මොනතරම් බලවේග ප්‍රශ්න මතුවුණාද? දැන් අපේ බණ පොතේ එන එක තැනක බෝසතාණන් වහන්සේ මාළිගයෙන් අත්හැරලා සියල්ලම අත්හැරලා ගිහිල්ලා බුදු වෙන තෙක්ම පිටිපස්සෙන් ඉඳලා තිනා බුදු වෙන පස්සෙත් හිටියා මාරයා ඉඳලා තිනා වසවර්ත මාරයා. බුදුහාමුදුරන්ට කියනවා බුදු වුණාට පස්සේ මම ඔබ වහන්සේ පස්සෙන්ම ආවා. ඔබ වහන්සේ පස්සෙන්ම ඇවිල්ලා ඔබ වහන්සේ ගැන කල්පනා කරමින් ආවේ. මොකටද? ඔබ වහන්සේට යම්කිසි කෙලෙස් සහිත සිතිවිල්ලක් හැඟීමක් අදහසක් ඇති වුණාද? එතින්දි මම ඔබ වහන්සේ ග්‍රහණය කරන්න බලා හිටියේ. නමුත් මට ඒ වැඩේ ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ.
ඒ නිසා මම හරියට මේ මොන හරි කන්න හොයාගෙන ගලක් පස්ස ගිහලා හපනවා වගේ මට වැඩක් උනේ නැහැ. මම මහන්සි වුණා. මම අමාරු වැටෙන විතරයි උනේ මට ඒක ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා කියලා. මෙන්න මේ විදිහට අපි දන්නවා බුදු වුණාට පස්සෙත් මේ මාර්ග ප්‍රශ්න ඇති වුණානේ. ඔව් අපි හඳුන්නේ මේ ආචාර්ය අධ්‍යක්ෂින් පොතේ සඳහන් වෙනවා කොසල් මහරජුට මග හැරෙන්නට සැලැස්වීම විදූප කුමාරයා ලවා ශාක්‍යයන් රජපෞල විනාශ කරවීම මහා ධන සිටුවරයෙකු අනේපිඬු සිටුතුමා අන්තිම දුප්පතෙක් බවට පත් කිරීම බිම්බිසාර රජතුමාව ඔහුගේ පුතා ලවා දුක්ඛිත ලෙස මරණයට පත් කිරීම සංඝ බේද කිරීම ආදී කටයුතු බුද්ධ ශාසනයේ පැවැත්මට අකුල් හෙලීම යනාදී මාර දිව්‍ය පුත්‍රයාගේ ක්‍රියාවන්‍යයි උන්වහන්සේ පැහැදිලි කිරීම පිළිබඳව මෛත්‍රී මූර්ති මහානායක හඳුරෝ මේ ආචාර්ය අධ්‍යක්ෂින් පොතේ විස්තර කරනවා. ඔව් එහෙම තියෙනවා. ඉතින් එහෙම තියෙනවා වෙන්න පුළුවන් ඒවා. එතකොට දැන් මම මෙතෙන්දි කතා කළේ විශේෂයෙන් අර පොළොන් තෙලිස්සෙක් මෙවිල්ලා නායක හාමුදුරුවෝ අපේ මම ඉන්න පන්සලේම තමයි පල්ලෙහා කුටියක් හදාගෙන ඒ කාලේ විදුලිය තිබුණේ නැහැ. කොහොම ඉස්සර උන්වහන්සේ මෛත්‍රී මුති කියලා හාමුදුරුවෝ කියලා නායක හරොන්ගෙම ශිෂ්‍යයෙක් ඒ කාලේ අපි හිටියේ නැහැ ඒ කාලේ. උන්වහන්සේ ඉස්සරහා කාමරේ ඉන්නවා නායක හාමුදුරුවෝ භාවනා කරනවා. ඒ භාවනා කරන රාත්‍රී තමයි මේ පොළොන් තෙලිස්සා ඉඳලා තිබෙන්නේ මේ මේසි උඩ. පස්සේ මේක දැකලා අයින් කරන හතරට ලාම්පුව පෙරිල්ලා ගියා. ඊට පස්සේ මූ පැන්නා පැනලි ඉවරලා නායක හඳුරු කකුල තිනකොටම දෂ්ට කළා. ඒ දෂ්ට කළා මාස ගාණක් අසනීපෙන් බේත් හේත් කර කර හිටියා. අර භාවනාව එතනින්ම නතර වුණා. දැන් අර මේක තාම වැදගත් වෙන්නේ නායක හඳුරු භාවනා ක්‍රමෙන් මේ ලෝක ස්වභාවයේ තේරුම් ගන්න විමුක්ති මාර්ගයේ තේරුම් ගන්න කරන ක්‍රියාමාර්ගයේ නැවැත්වීම සඳහා තමයි මේ වැඩසටහන කළේ. මේ විදිහේ එකම අවස්ථාවක් නෙමෙයි විදිහ අවස්ථා රාශියක් සිද්ධ වෙනවා. බණ පොතේත් මේ විදිහට එන සිද්ධීන් තියෙනවනේ උන්තර අපේ බණ පොතේ අර රහතන් වහන්සේ භාවනා කරන හාමුදුරුවෝ රහත් වෙන්න ඉස්සර හැවිල් හැමතැන මේ හාමුදුරුවෝ හොඳ ලස්සනට අතුවතු ගාලා පිරිසුදු කරලා මේ ඉන්න විදුල තියෙන්නේ. ඇවිල්ලා වඳුරෙක් ඇවිල්ලා කොළ අතර හැමතැනම දාලා දඟලු ගියා. පස්සේ මේ හාමුදුරුවෝ ඉල්ලි බැලුවා හැමතැනම හිත අවුල් වෙනවා. මේ දැන් හිතෙන් කරගන්න බෑ. සමාධියක් ගන්න බෑ. ඒ සමාධියක් ගන්න එක වළක්වන්න හැදන්නේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ආයි අතුවතු ගාලා ඇතුළට ගිහලා භාවනා කරනකොට ආයි හරකෙක් ඇවිල්ලි ඉවරලා තැන ගොම ගහනවා හැමතැනම මඩ ගහනවා ජරා ගහනවා පොළොව ඌරන ඔක්කොම. ආයි එළියට කල්පනා කළා. හාමුදුරුවන්ට අර උන්වහන්සේගේ භාවනා ශක්තියෙන් උන්වහන්සේලා තේරුම් ගන්න පුළුවන් වුණා මේ නම් මේ හරකෙක් නෙමෙයි මේ මාරයා කියලා. මාරයා කියලා තේරුම් ගන්න පුළුවන්කම. අපේ හැමදෙන්නේ මෙතනට හරකෙක් පැමිණෙලා අපිට කලකෝලහල් නොකලාට අපිට පසුතලින් දකින්න ලැබෙනවා මේ මොහොතේ මේ වඳුරන් පවා මේ අපේ අවට ඉඳගෙන කරන කෑ ගැසීම් මේ කරන බොහෝ දේ අපිට මේ වෙලාවේ දකින්න. මේකත් මාර බලවේගයක්ද කියන මම දන්නේ නැහැ අපේ හැමදෙන්නේ. නමුත් අපේ ධර්මයට නැති බාධා නැහැ නේද අපේ හැමදෙන්නේ. මම එන තරම මෙතන හොඳයි මේ කතන්දරේ තව පොඩ්ඩක් තියෙනවා. එහෙමයි. ඒකෙදි මේ හාමුදුරුවෝ ඇවිල්ලා ඇහුවා ඔයා මාරයා නේද කියලා. මාව රවට්ටන්න මාව මුලා කරන්න මගේ භාවනා ක්‍රම ඇති කරන්න ඔබ ක්‍රියා කරනවා මාරයා නේද? ඔව් ස්වාමීනි මම මාරයා තමයි. මට බුදුහාමුදුරන්ගේ රූපේ මවල පෙන්වන්න පුළුවන් ඉස්සරහා. රූපේ මවල පෙන්වන්න පුළුවන්ද? පස්සේ මේ මාරයා හැබැයි බුදුහාමුදුරන්ගේ ඒ විදිහට මවල පෙන්වන්න බෑ. නමුත් ඊට හුඟක් සමාන මට්ටමේ මාරයා බුදුහාමුදුරන්ගේ රූපේ මවල පෙන්වනවා. පොඩ්ඩක් කොහොමද තියාගන්නේ ඒ රූපේ? අර හාමුදුරුවා රූපේ දිහා බලාගෙන බුද්ධානුස්සති භාවනා කරලා උන්වහන්සේ භාවනාව හොඳට මේ දියුණු කරගෙන රහත් ඵලයටපත් වුණා. දැන් මට ඇති ඔයා යන්න මගේ අවස්ථාව ඉටු කරගත්තා. මාරේ පෙරදුන හාමුදුරු දිනුවා. දැන් ඒ වගේ තමයි අපේ ජීවිතෙ වෙන්න ඕන. නායක හාමුදුරුවෝ මොනෝ කළත් නායක හාමුදුරුවෝ ඉස්සරහට ගමන ගියා. නොයෙක් ප්‍රශ්න ආවා, ගැටලු ආවා. ඒ සියල්ලකින් නායක හාමුදුරුවෝ කම්පවුනේ නැහැ, සැලුන්නේ නැහැ. ඉතිරි ගමන උන්වහන්සේගේ බෝසත් ගමන ඉදිරියටත් ඒ විදිහටම අරන් ගියයි කියන එක මා සඳහන් කරන්න ඕන. හොඳයි. අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි බොහෝ වෙලාවට මේ බුදු බව පැතීම අපිට මගඵල නිවන ලැබීමට යම් නොපමාව ලබන්නට යම් බාධාවක්. මම හිතන්නේ අපි බලන්නේ අර ඉක්මනින් අද කාලේ දවසෙන් මාසෙන් නේද අපි නිවන සහතික වලින් ලබා දෙන කාලෙක අපි මේ සාකච්ඡාව කරන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට අපිට පුළුවන් ද මේ රැස් කර අස් කරන්නේ නැතුව අත්හරින්න නැතුව නිවන කියන කාරණාව අපිට බොහෝ වෙලාවට ලබන්නට පුළුවන් ද මෙහෙම සහතික වලින් එහෙම නැත්නම් වැඩමුළු මගින් ලබන්න පුළුවන් ද එහෙම නැත්නම් කාගේ හරි ජනප්‍රියකම මත එහෙම නැත්නම් කාගේ හරි තියෙන කීර්තිය ප්‍රශංසාව මත ලබන්න පුළුවන් හැකි කාරණාවක්ද කියලා මම කැමතියි ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව් චාමික මහත්මයා මම හිතන්නේ හොඳ කාලෝචිත ප්‍රශ්නයක් ඔබතුමා මට යොමු කළේ. අපි ඉස්සර වෙලා නිවන් දකින්න යන මාර්ගය අපි නිවන් දකින්න තැන මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. මේක අපි මේටි පෙර සාකච්ඡාවලදී කතා කරලා තියෙනවා බෞද්ධයාගේ ඉලක්කය කුමක් විය යුතුද? බෞද්ධයාගේ ඉලක්කය විය යුත්තේ නිවනයි. එහෙමනම් ඒ නිවන සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම තමයි බෞද්ධයා විසින් කළ යුත්තේ.
උපාසකතුමනි දැන් අපි මහානායක හාමුදුරුවෝ කතා කරනකොට වඳුරු රංචුවක් කියලා කෑ ගහන්න ගත්තා මේ අවට පරිසරේ. දැන් අපිට විවිධ සද්ද ඇහෙනවා. මේවා මං හිතන්නේ ධර්ම අපි දවසේම අපි හිටියා මෙවැනි සද්ද බද්ද කිසිවක් අද දවසේම තිබුණේ නැහැ. අපි මේ ධර්ම සාකච්ඡාව කරන්න ගත්තාම මේ වගේ බාධා අවහිරතා අපිට මතුවෙනවා මං හිතන්නේ නේද? ඔව් ඇත්තටම ජාමක මහත්තයා ඉතින් අපි ඒවා උපේක්ෂාවෙන් බැහැර කළ යුතුයි. අපේ ඉලක්කය කුමක්ද? ඒක තමයි මම කිව්වේ අපේ බෞද්ධයාගේ ඉලක්කය යුතුයි නිවනයි. ඒ නිවන සාක්ෂාත් කරගන්න යනකොට අපිට ඉතින් ওই වගේ බාධාවල් එනවා. අපි ඒවා පිළිබඳව ඇලීම් සහ ගැටීම් ඇති කරගන්න නැතුව උපේක්ෂාවෙන් බැහැර කරලා අපි ඉලක්කය සපුරා ගන්න අපේ හැමදෙන්නේ අපි කටයුතු කිරීමයි කළ යුත්තේ. සාමාන්‍යයෙන් මේ විමුක්ති ලැබීම මාර්ගයට පමණක් නෙමෙයි. සාමාන්‍ය හොඳ දෙයක් කරනවා නම් මේ රටේ මේ රටේ වන් ලෝකෙම හොඳ දෙයක් කරනවා නම් ඒ හැම එකටම බාධක තියෙනවා. ප්‍රශ්න ඇති වෙනවා, අභියෝග එනවා. ඒවා හලහපන්න මිනිස්සු ඉන්න ඕන තරම්. නමුත් අපි යන විමුක්ති මාර්ගයේ කිසිම දෙයකට කම්පන නොවි උපේක්ෂාවෙන් මේ ගමන අදිෂ්ඨාන පූර්වකව නොසලෙන්න ගමනක් අපි යන්න ඕනේ. ඒකයි කියෙන්නේ. ඔව් මම හිතන්නේ උපාසකතුමනි අපි විපත පවා සැපතට හරවාගෙන බාධා වලටත් බාධාගෙන දීලා පෙරට යන જાතියක්. ඒ වගේම පෙරළුණු පිට පැමිණෙන දුක් පැනිරහයි කියලා මේ සියල්ල තැලෙන යකඩේ තැලෙන්න පන්නරේ ලබන වගේ මේ බෝසත් පාරමිතා පුරන්න නේද අපේ මේ පාරමිතා ශක්තිමත් වෙන්නේ. ඔබතුමාට පුළුවන් ඒ ගැන තවදුරටත් පැහැදිලි කරන්න. ඔව් ඇත්තටම දැන් අපිට ඒ වගේ අභියෝග ආවේ නැත්තම් දැන් අපි මෛත්‍රිය ප්‍රගුණ කරාට අපේ ඇත්තටම අපි මෛත්‍රිය ප්‍රගුණ වෙලා තියනවද කියලා දකින්න නම් අපිට ඊට විරුද්ධ ප්‍රතිචාර අපිට ලැබෙන්න ඕනේ. එතකොට තමයි අපේ ප්‍රතිචාරය අපිට ඒකට දක්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි නිවන් දකින්න යන ගමනේදී බාධා එයි. අපි මේ බාධා උපේක්ෂාවෙන් බැහැර කරගෙන අපේ ඉලක්කය සපුරා ගන්න අපේ හැමදෙන්නේ අපි ගමන් කරේ නැත්තම් මම හිතන්නේ අපි පරදිනවා. අර ඔබ වහන්සේ සඳහන් කරපු ආකාරයට අර මාරය ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේගේ මිදුල හරකෙකුගේ වේශයක් අරගෙන මම හිතන්නේ මේක ලංකාවේ සිදුවීමක් මට මතක හැටියට මේක මම හිතන්නේ කුරුණෑගල මරළුවාව මාරයා පරදවාලු මරළුවාව රාජමහාවිහාරය අපි වැඩසටහන් පවා ඉදිරිපත් කළ තිනවා කීප සැරයක්ම වැඩසටහන් ඉදිරිපත් කර අපි ආමුදුනේ ගෝඨයිම්බර මම හිතන්නේ මාරයා පරදවාලු මරළුවාව පූජා ඒ ස්ථානයේ සිද්ධ වෙච්ච දෙයක්. එතනදී දැන් උන්වහන්සේ ඒක මායාවම උපයෝගී කරගත්ත උන්වහන්සේ විමුක්තියට මායාව පරාජය කරන්නට. ඒ නිසා අපිටත් චාමික මහත්මයා මට මේ සාකච්ඡාවේදී විශේෂයෙන් මතක් කරගන්න ඕනේ අපි සයන්වංශ මේ අපි බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ ඉලක්කයන් අභියෝග විමුක්තිය කරා යන ගමනේදී ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අර දම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කරන බුදු පියාණන් වහන්සේ මේ කම්සැප ගැන කතා කරනකොට වර්තමානයේ බෞද්ධයින්ට හොඳ පාඩමක්. හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේ කම්සැප විඳීම කොයි වගේද? හීනෝ හීනයි මේක පහත් ක්‍රියාවක්. ගම්මෝ ග්‍රාම්‍යයි. පෘථග්ජන මේක නොදියුණු මිනිස්සු පෘථග්ජන මිනිස්සු කරන දෙයක්. හීනෝ ගම්මෝ පොතුජ්ජන අනරියෝ මේක නිවනට හේතු නොවන දෙයක්. අනත්ත සංහිතෝ මේක අර්ථ ශූන්‍ය දෙයක්. ඕක තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයන්ට විමුක්තිය හොයාගෙන යන කෙනාට දේශනා කරපු මාර්ගය. නමුත් වර්තමානයේ තුල අපි බෞද්ධයෝ නමින් පෙනී සිටින බහුතරයක් ත්‍යාමික මහත්මයා අල්ලාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නෙවෙයි මාර්යාගේ දර්ශනය. අපි දියුණුයි කියලා හිතන්නේ කාම සම්පත් අපිට වැඩියෙන් ලැබෙනවා නම් ගේතුරු ඉඩකඩම් යාන වාහන වතු පිටි අපිට ලැබෙනවා නම් මිල මුදල් වැඩියෙන් අපිට තියෙනවා අපි හිතනවා මේක දියුණුයි කියලා. එහෙමනම් එකක් මතක තියාගන්න ඕනේ කම්සැප ලැබෙනවා කියලා කියන්නේ භවභෝග සම්පත් අපිට ලැබෙනවා කියලා කියන්නේ අපේ තෘෂ්ණාව පෝෂණය වෙනවා. ඒ නිසා බෝසත් අංකුර මේවා නිසියාකාරව අවබෝධ කරගෙන කටයුතු කරන්නේ හැම වෙලාවකම මේ මාර පාක්ෂික බලවේග පරාජය කරන්න උන්වහන්සේලා පෙර බුදුරජාණන් වහන්සේලාගේ දර්ශන උපයෝගී කරගෙන කටයුතු කරනවා. අපි හඳුන්නේ මේ ග්‍රන්ථයේ ඉතා වටිනා තැනක් තිබෙනවා අපි හඳුන්නේ බොහෝ වෙලාවට අපි බොහෝ දෙලාවට නිවන් සැප නිවන් සුවේ ප්‍රාර්ථනා කරන්න කලින් අපි බොහෝ වෙලාවට කැමති සුගතියට යන්න. සුගතියයි නිවනයි පටලෝගෙන නිසා අපි මං හිතන්නේ ඒක අපිට සීලබ්බත පරාමාස වලටත් අයිති වෙනවද කියලා මා කියන්න දන්නේ. අපි හඳුන්නේ මෙහි සඳහන් වුණා ඉතා හොඳ අවසන් සාකච්ඡා ග්‍රන්ථයේදී අපි නිවන් ප්‍රාර්ථනා කිරීමයි කළ යුත්තේ දේව සැප ප්‍රාර්ථනා කිරීමට වඩා අපේගේ අරමුණ විය යුත්තේ කුමක්ද කියන කාරණාවට මහානායක හාමුදුරුවෝ හොඳ උත්තරයක් ලබා දීලා තිබෙනවා. දැන් ප්‍රධාන වශයෙන් අපිට අපි යමක් කලයින් පස්සේ ඒකේ නිවන් සැප ලැබීම බලාපොරොත්තු වෙන කමක් නැහැ. නිර්වාණය. ඔව් ඒකත් මරුණට පස්සේ නෙවෙයි නේද? එතකොට නැතුව මේ එක එක සැප අරව ලැබෙන්න ඕන, මේව ලැබෙන්න ඕන, දිව්‍ය ලෝක උපදින්න ඕන, ස්වර්ගය උපදින්න ඕන, අහවල් තනතුරු ලැබෙන්න ඕන, ලබනාප්ති හොඳ තැනක උපදින්න ඕන.
ඒ හැම තැනකම තියෙන තෘෂ්ණාව. හැම තැනකම තියෙන තෘෂ්ණාව. ඒ නිසා බණ පොත දිහා බලනකොට ඉතාම පැහැදිලිව පේනවා මේ නිවන් සුවය, මේ සදාකාලික විමුක්තියක්, මේ දුක් වේදනාවෙන් නිදහස් වීම ඇර වෙනත් කිසිම දෙයක් අපි බලාපොරොත්තු නම් එතන තිබෙන්නේ එතන තියෙන හොඳ පැත්ත නෙවෙයි. එතන තිබෙන්නේ මේ සසරට බැඳීම, ග්‍රහණය කර ගැනීම, තවත් උපාදානය කර ගැනීම මෙතන තියෙන්නේ. ඒ නිසා මේක පිළිබඳව අපි හොඳට කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. අපේ නායක හාමුදුරුවෝ කිසිම දෙයක්, දැන් උදාහරණයක් වශයෙන් මම කියන්න ඕන, දානෙකට ගිහිල්ලා නායකයන්ට බණ කියන්න කියනවා. දැන් අපි දානෙකට ගියොත් මොකද්ද? අපි දන් දීප්පිනියගෙන වර්ණනා කරනවා. අපි දන් දීප්පිනිය වර්ණනා කරනවා. මෙයා අපිට උදව් කරපෙටි, මෙයාගේ වත් බෝසත්නම් කරපු දේවල්, මාලිගා කරපු ඔක්කොම අපි කියනවා. සමහරලාට ලොකුකම්, තාන්න මාන ඔක්කොම කියනවා. නමුත් නායකවරු කවදාවත් කිසිම තැනක ගිහිල්ලා නමක් කියන්නේ නැහැ, තාන්න මාන කියන්නේ නැහැ, මොකක්කම කියන්නේ මේ එතන වුණා දානි මූලික කටයුතු ආගමනුකූලව සිද්ධ කළා, එච්චරයි. දැන් එහෙම තම සමරක එක සැරයක් ගාල් ඉඳලා ඇවිල්ලා කට්ටියක් ඇවිල්ලා නායකයන්ට දාන්නට ආරලා. ඇයි මේ ගාල් ඉඳලා මම හටෙන්නේ? බුදුන් මේ කොච්චර දුරද? ඇයි නායක මේ මම උන්නේ හාමුදුරු ඉන්නවනේ. හාමුදුරුවටම ගන්න. බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය හොති හිතින් හිතාගෙන ඒ ප්‍රසාදජනක මනසකින්, හිතේ සතුටක්, හිතේ තරහක්, ක්‍රෝධයක්, වෛරයක් නැතු ලස්සන විලක් වගේ ප්‍රසන්න මනසකින් ඔබේ පූජාව කරන්න මම ඉන්න ඕනෙමක් නැහැ. ඒක අවශ්‍යතාවයක් නැහැ. ඒ කරනකොට ඔබට ඊටාම ඉක්මනින් ඔබේ මනස නික්ලේශී වෙලා විමුක්ති මාර්ගය සඳහා මඟ පෑදෙන්න පුළුවන්. ඒකයි අවශ්‍ය වෙන්නේ. අන්න එහෙමයි. එහෙමයි. අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි, බොහෝ වෙලාවට මහානායක හාමුදුරුවෝ මම හිතන්නේ ශත වර්ෂයක් සපිරෙන මොහොතේ පරිගණක ඉගෙන ගන්න උත්සාහ කරා, නොඑක් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරා. මේ සිත දියුණු කිරීම, බොහෝ දේ ඉගෙන ගැනීම, ඒක අපි බවපුරුදු හා සහද දක්ෂතාවලට බලපෑමක් වෙනවාද? ඔබතුමා බොහෝ පරිශ්‍රණ සිදු කරන පරිශ්‍රයක හැටියටත් දන්නා කියන කෙනෙක් හැටියට මම ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහන්නේ. අපි මේ හුරු කරන පිළිවෙත් වේවා, එහෙම නැත්නම් අපි හුරු කරන බවපුරුදු සහද දක්ෂතා භවෙන් භවයට මේක ගලා යනවාද? කොහොමද මේකේ ගලා යාම පිළිබඳ ඔබතුමාගේ විග්‍රහය? ඔව් චාමික මහත්මයා, අනිවාර්යයෙන්ම සසර පුරුදු. දැන් මහානායක හාමුදුරුවෝ පරිගණක පුරුදු උනේ උන්වහන්සේට මේ භවය තුලදී ඒකෙන් ප්‍රතිඵලයක් ලබන්න නෙවෙයි. මතු භවයක ප්‍රයෝජනය සඳහායි උන්වහන්සේ ඒ පරිගණක පුහුණු වීම වගේ කටයුතු සිද්ධ කරේ. ඒ නිසා අපි හැම කෙනෙකුටම සංසාර පුරුදු තියෙනවා. දැන් දන් දෙන්නත් අපේ නායක හඳුන්නේ සසරේ පුරුද්දක් තියෙන්න ඕනේ. හැම කෙනාටම දන් දෙන්න බෑ. ධනය තිබ්බට, බලය තිබ්බට, පරිවාර පිරිස හිටියට ඔක්කොටම දන් දෙන්න බෑ. ඒක දන් දීලා සංසාරේ පුරුද්දක් තියෙන්න ඕනේ. සීල රකින්නත් එහෙම. අපි කොච්චර කාට දොස් කීවත් වැඩක් නෑ. අපි නායක හඳුන්නේ සසර පුරුදු. ඉතින් මනුෂ්‍ය භවයක් ලැබුවට අපි ක්‍රියාත්මක වෙන්නේ, ඒ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ සංසාර පුරුදු තමයි. බොහෝ විට අපි දැකලා අපි අහලා තියෙනවා ධර්මයේ තුල අපේ නායක හඳුන්නේ රහතන් වහන්සේලා පවා සංසාරගත පුරුදු උන්වහන්සේලාගේ ජීවනචර්යාවට එකතු කරගෙන තිබ්බා. ඒ නිසා අපිට සසර පුරුදු මේ නිවන් දකින්න යන ගමනේ විදි නිවන් දකින්න තාක්කල්ම, උතුම් නිවනින් සැනසීම ලබන තාක්කල්ම සංසාරගත පුරුදු අපි පසුපස හඹාගෙන එනවා. මට පොඩ්ඩක් මේ අනුරුද්ධ මහත්මයා කතා කරේ පොඩ්ඩක් තව එකතු කරන්න තිබෙනවා. අපේ නායක හාමුදුරන්ට සංසාරගත පුරුදු තිබුණා. මම ඒක කියන්න ඕන විශේෂයෙන්. දැන් අද බැලුවොත් එහෙම නායක හාමුදුරුවෝට භාෂා 6ක් පමණ කතා කරන්න, ලියන්න නිපුණතාවයේ හැකියාව තිබුණා. දැන් පාලියෙන් එක පාටම දැන් කතා කරන්න කිව්වොත් මැෂින් එකේ නායකවරු පාලියෙන් කතා කරනවා. එහෙමයි. විශ්වවිද්‍යාලෙදී එහෙම ඉදින් ඕන තරම් වෙලා තියෙනවා. අපි ඉදිරිපිට පාලියෙන් ඒක හරිම ලස්සනට අර ත්‍රිපිටකයේ තියෙන භාෂාව වගේ ඉතාම ව්‍යක්ත විදිහට තමයි භාෂාව යන්නේ. ඒ වගේම සංස්කෘතෙන් කතා කරනකොට ඒ විදිහට ඉතාම ලස්සනට කතා කරන විදිහට. ඒ වගේ ඊටාම නිපුණතාවයක් තියෙනවා. විශේෂයෙන් සඳහන් කරනවා නායක හඳුනන තිබුණා පූර්වාත්මෙන් අවිලද මන් දන්නේ මේවා සංගීත භාණ්ඩ වාදනය කිරීම හැකියි. ඒ කියන්නේ ගිහි කාලේ තමයි යා පුරුදු වෙලා තිබුණේ. ඒ සංගීත භාණ්ඩ හොඳට වාදනය කිරීම හැකියාව තිබුණා. ඒවත් මේ පූර්වාත්මෙන් ඇවිල්ලා වෙන්න ඕන. චිත්‍ර ඇදීමේ නිපුණතාවය තිබුණා. චිත්‍ර ඕනම දැන් පිටකවර කීපයක් මැදලා තියෙන නායක හඳුරෝ චිත්‍ර ඇදීමේ නිපුණතාවය තිබුණා. ඒ කුසලතාවය ඊළඟට ප්‍රතිමා නිර්මාණය කිරීමේ හැකියාව නමුත් ඒක කරන්න ගියේ නෑ. නමුත් ඒ කුසලතාවයේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඒ වගේ ඊළඟට බලන්න මොන තරම් ලස්සනට නායක හඳුරෝ කවි හදලා තිනවද, ගීත හදලා තිනවද. එක මහත්තයෙක් ඇවිල්ලා පොතක් ලියනවා. මට මේ මහත්තයා නම් මතක නෑ. මේ පෙරවදනක් ලියලා දෙන්න කියලා. කවියෙන් පොතක් ලියලා ප්‍රසිද්ධ මහත්මයෙක් එතුමා මේ දීලා දුන්නා. මේ නායකහරුකෝ මම දැන් හවස යනවා රට යනවා යන්න. මට දැන් තව පොඩ්ඩයි වෙලා තියෙන්නේ. ඕක ගන්න ඕම කොලේ.
පොත එහෙම මෙන් පොඩ්ඩක් කියවුවා කවි 3-4ක් ලිව්වා. කවි 6ක් ලියලා තියෙනවා. පොතේ එහෙම තියෙනවා දෙපළක කපලා ඉවරලා ආයි වචන ලියලා තියෙනවා. ඒ විදිහට මුද්‍රණය කරලා තියෙනවා. ඒ විදිහට මුද්‍රණය කරලා. ඔව් අපි හැමදෙන්නේ දැන් බුදුසරණ පුවත්පත පාඨක ලෝකයට වැඩිපුර අතරට නොයන කාලෙකදී තමයි සීස සුදුසිංහ මහත්තයා ගිහිල්ලා අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හඳුර මුණ ගැහෙන්නේ. එතකොට අවුරුදු මම හිතන්නේ අවුරුදු මෙතුමාගේ හඬ අපි අවදි කරමු. එතකොට කියනවා මේ ලිපි පෙළ කොච්චර කලකටද ඔබ පළ කරන්නේ? අන්න වසරක් මං මෙච්චර කල් ජීවිතුන් අතර ඉඳීද කියන කාරණාව කියලා මේ ලිපි පෙළ අවසන් කරගන්න බැහැ කියලාත් කියනවා. ඒ විතරක් නෙවෙයි තව දවසකදී අහනවා අපේ සීස සුදුසිංහ මෙතුමාගෙන් මේක ඔබ පොතක් කරන්න නේද බලාපොරොත්තු වෙන්නේ? මේ වගේ මෙතුමාගේ හිතේ යටි හිතේ තියෙන කාරණා සියල්ලම විග්‍රහ කරනවා. මම කැමති ඔබතුමාගේ හඬින් මේ පිළිබඳව දැන කියා ගන්නට. අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ රාස්සලගල පාර්ශ්වයේ අතිපූජනීය මහානායක නම කියන්නට අවසරයි. කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. හිතවත් මාධ්‍යවේදී චාමික මුණුසිංහ මහත්මයාණෙනි, වෛද්‍යාචාර්ය අනුරුද්ධ බණ්ඩාර මහත්මයා ඇතුළු මේ රැස් වෙලා සිටින සියලු දෙනාගෙන් මොහොතකට අවසරයි. මා හිතන්නේ මේ නාලිකාව නරඹන සියලු දෙනාම මේ සාකච්ඡාව මෙතෙක් වෙලා සවන් දුන්න නම් අපවත් වී වදාළ අග්ගමහා පඬිත අභිධර්ම මහා රට්ටගුරු බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මොනතරම් චිත්ත ශක්තියකින් වැඩ වුණාද කියන බව ඔබ හැම කෙනාටම වැටහෙනම ඇති. විශේෂයෙන් බුදුසරණ පුවත්පතේ කතෘ මණ්ඩලයේ මා සේවය කරන කාර්ය 1997 අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ සමග සාකච්ඡා කරලා ලිපි පෙළක් පත්තරේ පළ කරන්නට මට අවශ්‍යතාවය තිබුණා. පුදුම තරම් ඕනෑකමක් තිබුණා ඒ සඳහා. කොහොම නමුත් බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දිනක් මුණ ගැහිලා උන්වහන්සේ සමග කතා කරාම උන්වහන්සේ එක සැරේටම තරමක් අකමැති වුණා. මොකද සුවඳ මලට වන බඹරුන් සොයාගෙන වගේ අපේ අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යම් ස්ථානයක වැඩ සිටියද ඒ ස්ථානය සොයාගෙන ලංකාවේ බොහෝ පළාත්වල බොහෝ දෙනා උන්වහන්සේ සොයාගෙන ආවා. උන්වහන්සේට සමහර වෙලාවට මිනිස්යන් සොයාගෙන ඒම පැමිණීම කරදරයක් වෙයි කියලා උන්වහන්සේ සමහර වෙලාවට සිතන්නට ඇති. එහෙම කල්පනා කරපු නිසාම තරමක් අකමැති වුණත් අපේ අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග බුදුසරණ පුවත්පත වෙනුවෙන් ලිපි 40ක් පමණ සාකච්ඡා කරන්නට මට අවස්ථාව ලැබුණා. මං හිතන්නේ ඊටමත් කලාතුරකින් කෙනෙකුට ලැබෙන ඊටමත් දුර්ලභ අවස්ථාවක් මට ලැබුණේ. මගේ ජීවිතේ මා කල්පනා කරන්නේ අපේ රටේ යම් තාක් මහා සංඝ රත්නයේ වැඩ සිටියද උන්වහන්සේ තරම් චිත්ත ශක්තියකින් යුක්ත ධර්මදර විනයදර මහා යතීන්ද්‍රයන් වහන්සේ නමක් ලාංකීය ශාසනාම්බරයේ පහළ වුණා නම් යම් කිසි පහන්ටමක් ඒ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ දකින්නට බලන්නට ලැබීම පවා ඊටමත් වාසනාවක් හැටියටයි අපි කල්පනා කරන්නේ. කෙසේ නමුත් අවුරුද්දකට ආසන්න කාලයක් ඒ ලිපි පෙළ පුවත්පතේ පළ කරා. එකවරක් පමණක් නෙවෙයි චාමික මහත්මයා 2013 වසරත් මගේ සිහියට නැගෙනවා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඒ ලිපි මාලාව නැවතත් වාරයක් පළ කළා. ඔව් ඒ වගේම කතරතුමනි බොහෝ වෙලාවට අපේ අග්ගමහා පඬිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ ඔබතුමාට කියලාම තිබ්බා මෙහි සඳහන් වෙනවා මේක ලිපි පෙළක් පළ වුණාට මේක පොතක් නම් වෙන්න කාලයක් බලන් ඉන්නවා කියලා. මම හිතන්නේ උන්වහන්සේ අපවත් වෙලා අවුරුදු 102 දී අපවත් වුණාට අවුරුදු 117 වෙනි ජන්මදිනයේ අපේ මෛත්‍රී මූර්ති මහානායක හාමුදුරන්ට මේ ග්‍රන්ථය නේද? ඒකත් ආශ්චර්යයක් නේද? ඔව් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උන්වහන්සේගේ 117 වන ජන්ම සමරුව උත්සව පැවැත්වුණු අවස්ථාවේදී අපේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ ග්‍රන්ථය අපි මුලින්ම පිළිගන්නුවා. මම හිතන්නේ උන්වහන්සේ වයස අවුරුදු 102 වැඩ ඉන්නකොට කරපු සාකච්ඡාව උන්වහන්සේගේ අවසන් ධර්ම සාකච්ඡාව තමයි ඒ බුදුසරණ පුවත්පතේ පළ කරලා දෙපාරක් පළ කළාට පස්සේ මගේ අදහසක් තිබුණා ඇත්තටම මේ ලිපි පෙළ පළ කරන්නට මත්තෙන්ම බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මේක පොතක් හැටියට කරන්න. නමුත් ලිපි පෙළ පිළිගන්නවා නේද? ලිපි පෙළ පිළිගන්නපු ඡායාරූපය ඒ පොතේ මුල් පිටුවක සඳහන් වෙනවා.
කොහොම නමුත් උන්වහන්සේගේ ඒ අවසාන කාලයේ කරගන්නට බැරි වුණත් මගේ ජීවිතයේ වාසනාවක් කොට මා සලකනවා. ඒ ලිපිපෙළ පුවත්පතේ පිටු අතරට යටවන්නට නොදී පොතක් හැටියට පළ කරන්නට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලබා දුන්නේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි මගේ කල්යාණ මිත්‍ර මාධ්‍යවේදී චාමික මුණසිංහ මහත්මයා අපිට මේ අවස්ථාව ලබා දුන්නා. මම හිතන්නේ මේ වෙනකොට පොත මුද්‍රණය අතින් 2014 වර්ෂයේ මුලින්ම මුද්‍රණය කළත් මේ වෙනකොට මා හිතන්නේ මුද්‍රණ වාර කිහිපයක්ම මේ පොත මුද්‍රණය කිරීමෙන් පේනවා අපේ රටේ පාඨක ජනතාව බෞද්ධ ජනතාව මේ Tamanගේ ජීවිතයට ප්‍රායෝගිකව බලපාන කරුණු පිළිබඳව බුදුදහමට අදාළව බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග සාකච්ඡා කරපු ඒ ලිපිපෙළ කියවන්නට මොනතරම් ඇල්මක් ආශාවක් දක්වනවද කියන එක මං හිතන්නේ මේ පොත 7-8 වාරයක් මුද්‍රණය කිරීමෙන්ම පැහැදිලිව අපිට දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි. ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි පිදී උත්තන් පිදීම උතුම් මංගල කාරණාවක් කියලා අපි අහලා තිනවා. ඔබතුමාගේ මෛත්‍රී සේවන ආරාමයේත් පහුගිය කාලේ එවැනි පිදී උත්තන් පිදීමේ උත්සවයක් අපිත් සහභාගී වුණා. අපිටත් දැක බලා ගන්නට අවකාශය ලැබුණා. මේ තනතුරු තානාන්තර ගෞරව සම්මාන નિરાයාසයෙන්ම මේ පිදී උත්තන්ට ලැබෙන කාරණාවක්ද? පිදී උත්තන්ට මේ තනතුරු තානාන්තර ගෞරව නාම හිමිවීම පිළිබඳ ඔබතුමාගේ අදහස කොහොමද? මෙතන චාමික මහත්මයා අපේ අංශ කීපයකින් මේ දෙස බලන්නට ඕනේ. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හමුදුරටත් බොහෝ තනතුරු තානාන්තර ගෞරව නාම බොහෝමයකින් පිදුම් ලැබුව යතිරුවණක් නේද අපේ? ඔව් මම හිතන්නේ චුල්ලකම් විභංග සූත්‍රය අපි පහුගිය දවස්වල සාකච්ඡා කරා. ඒකෙදි සඳහන් වෙනවා මේ ගෞරව නාම කියන්නේ තමන්ගේ කීර්තිය ලෝපුරා පැතිරී යන්න හේතු වෙන කාරණා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. කුමන හේතුවක් නිසාද තමන්ගේ කීර්තිය මේ විදිහට ලෝකේ පුරා පැතිරලා යන්නේ ජනතාව අතර පැතිරලා යන්නේ කියලා. මම විශ්වාස කරන දෙයක් තමයි චාමික මහත්මයා යම් කිසිත් කෙනෙකුට ගෞරව නාම කීර්ති ප්‍රශංසා ලබා දිය යුත්තේ ඒ තැනත්තා ජීවත්ව සිටින කාලයේදී. නමුත් වර්තමානයේ තුල බොහෝ විට අපේ නායකවරුන් සිද්ධ වෙන්නේ මිනිස්සු ගැන කොච්චර හොඳ දේවල් කරත් ඒ මිනිස්සු වර්ණනා කරන්නේ ඒ මිනිස්සුන්ගේ කීර්තිය ගැන කතා කරන්නේ එයයි මිය ගියාට පස්සේ. නමුත් අපි ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා ජීවතුන් අතර සිටින අවස්ථාවේ ඒ උතුමන්ගේ ගුණ වර්ණනා කරලා උන්වහන්සේලාගේ කියන්නේ කරන කල යුතු ගෞරවය පුද කරන්නට ගෞරව නාම පුද කරන්නට ප්‍රශංසා පුද කරන්නට අපි කටයුතු කරනවා නම් මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. අපි මහන් පොඩ්ඩක් ඒකට මට කරුණක් තියෙනවා. විශේෂයෙන් අපේ නායක හාමුදුරන්ට මේ තරම් ගෞරවයක් ඒ වගේම පුදුම විදිහේ ඒ පූජනීය තත්වයක් ඇතිවෙන්න මට හිතෙනවා කරුණු කීපයක් බලපෑම් කළේ. තාම කෙටියෙන් කියනවා නම් එකක් තමයි බණ පොතේ කියන කරුණු පහක්. එකක් තමයි සීල් තේජස. උන්වහන්සේගේ චරිතය ඊටාම සිල්වන්ත සංයත ඒ වගේම භික්ෂූන් වහන්සේ කෙනෙක් තුල තිබිය යුතු ශික්ෂාපද සියල්ලම සුරකමින් ඊටාම ප්‍රසන්න පැවිදි ජීවිතයක් ගත කරපු ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. සීලය. අනිත් එක තමයි ගුණය. කරුණාවෙන්, මෛත්‍රියෙන්, ආදරෙන්, සෙනෙහසෙන් පිරිච්ච අනුන්ගේ හදවත, වේදනාව, ශෝකය, කනගාටුව ඒව අවබෝධ කිරීමේ හැකියාවක් තිබීම අනුන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරපු උත්තමයන් වහන්සේ. ඒ ගුණ තේජස. අනිත් එක ප්‍රඥා තේජස. උන්වහන්සේට හොඳ දැනුම් සම්භාරයක් දුණා. ධර්මයේ පිළිබඳ පුදුම අවබෝධයක් තිබුණේ. භාෂා පිළිබඳ පුදුම අවබෝධයක් තිබුණේ. ඒ වගේම අනිත්කුත් විෂයන් පිළිබඳ පුදුම අවබෝධයක් තිබුණේ. ඒක නිසා විශාල කීර්තියක් තිබුණා. අනිත් එක තමයි ධර්ම තේජස. ධර්මයේ පිළිබඳ ඉතාම ගැඹුරු. මම හිතන්නේ තාම විනිවිද ගිහපු දැනුමක් ධර්මඥානයක් තිබුණා. මේ වගේම අවසාන එක තමයි පුණ්‍ය තේජස. බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් මුළු සංසාරයේ පුරාම කරන ලද මේ දසපාරමී ධර්මවල පුණ්‍ය බලය, පුණ්‍ය ශක්තිය මේ ජීවිතේ මොනතරම් පින් කඳක් පුරවගත්ත උත්තමයෙක්ද? ඒ උතුම් පුණ්‍ය ශක්තිය මේ සියල්ල එක්කහුවෙලා නම් සීල තේජසෙන්, ගුණ තේජසෙන්, ධර්ම තේජසෙන්, පුණ්‍ය තේජසෙන්, ප්‍රඥා තේජසෙන් මේ සියල්ලෙන්ම බැබලිච්ච උත්තමයෙක් තමයි අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායකවරු කියන්නේ. හොඳයි. මිත්‍යා අඳුරෙන් මිදී ප්‍රඥා ලෝකෙන් ලෝ දකින මෙත්සිත පුවත්පත ප්‍රඥාවන්තින්ට පමණක්ම වෙන්නුණු මෙත්සිත පුවත්පත මම හිතන්නේ අපේ රටේ පාඨක ලෝකයා දැන් මුළු මහත් ලෝකයාම වැළඳගෙන මම හිතන්නේ ඔබතුමාට ඉතාමත්ම ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා අද දවසේදී. අපි මෙත්සිත පුවත්පත 8 වෙනි වසරටත් පිවිසුණා. අපි මේ පිළිබඳවත් කෙටින්ව කතා කිරීම වැදගත් ඒ නිසාම. ඔව් මම හිතන්නේ අපි පහුගිය දිනයක 8 වෙනි වසරට අපේ පුවත්පත 7 වෙනි ජන්මදිනය සැමරලා 8 වෙනි වර්ෂයට පානගියම් පිළිබඳව උපහාරුල්ලක් පවා පැවැත්වුවා. අපිට මේ අපේ කර්තෘ මණ්ඩලයට ඒ වගේම මේ රට ජාතිය ශාසනය වෙනුවෙන්
කැපවීම කළ බොහෝ දෙනෙකුට අපි අගය කිරීම සිද්ධ කරා. මම හිතන්නේ ජාමික මහත්මයා මම සතුටු වෙනවා. අවුරුදු 7ක් තිස්සේ මෙත්සිත පුවත්පත කිසිදු වෙළඳ දැන්වීමක් පළ නොකර මට හැකියාව ලැබුණා වසර 7ක් තිස්සටම මේ පුවත්පත පවත්වාගෙන යන්න. ඒ වගේම අපේ පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂිකාතුමිය, ඒ වගේම මාධ්‍ය කළමනාකාරතුමා, බෙදා හැරීම් කළමනාකාරතුමා, ඒ වගේම මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන අපේ රටේ බුදුසරණ පුවත්පත ගැන කතා කරනකොට මම හිතන්නේ පහුගිය කාලේ බෞද්ධ පුවත්පතක් හැටියට මේ රටේ බොහෝ ප්‍රචලිතව තිබ්බ පුවත්පතක් තමයි බුදුසරණ පුවත්පත, අපේ සීස සුදුසිංහ මැතිතුමා. ඉතින් ඔබ මොන නමින් වුණත් බුදුසරණ හෝ වේවා, මෙසිත හෝ වේවා, මොන දේ වුණත් නිර්මල වූ බුදුදහම, බුද්ධ දර්ශනය සමාජගත කරනවා නම් මම හිතන්නේ ඒක තමයි බෞද්ධ පුවත්පතකින් කළ යුත්තේ. ඔව් ඒ වගේම මම හිතන්නේ සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඉන්නවා කියලා අපි අහලා තිනවා. මෙස්සිත පුවත්පතේ මේ කියන කාර්ය මණ්ඩලයට අමතරව අපේ මේ කැමරාව ඉදිරියේ නොහිටියත් මේ කැමරාව පිටුපසෙන් දැනටත් ඉන්න මෙස්සිත පුවත්පතේ ගරු උපසභාපතිනි චන්ද්‍රානි මැතිණියත් අපි එතුමිය ගැනත් සඳහන් කිරීම මම හිතන්නේ කෘතවේදීත්වයේ පළ කර යුතු. එතුමියත් මේ සෙවණැල්ලක් වගේ යෝධ සෙවණැල්ලක් වශයෙන් මේ මෙස්සිත පුවත්පත මේ ගමනට එතුමියගේ ලැබුණු දායකත්වයත් අපි මේ මොහොතේ අගය කළ යුතුයි. ඇත්තටම මම අගය කරනවට වඩා ඔබතුමාගේ කරපු එක බොහොම වටිනවා. ඒක මම අගය කරුවොත් ඒකේ තරම් වටිනාකමක් නැහැ ජාමික මහත්මයා. ඉතින් ඒ නිසා එතුමියත් ඒ වගේම මගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් මම හිතන්නේ විශාල ශක්තියක් මට නිවැරදි ධර්මය සමාජගත කරන්නට මම කරන කැපවීමට මට ලබා දෙන්නේ. හොඳයි. අපේ මෛත්‍රී මූර්ති මහානායක හාමුදුරනේ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විවිධ ලිපි පොත්පත් මම හිතන්නේ පළ කරලා තියෙනවා. මෛත්‍රී මූර්ති ඔබ වහන්සේ මම හිතන්නේ ආදරණීය ජ්‍යෙෂ්ඨ පැවිදි ශිෂ්‍යයා ඔබ වහන්සේගේ නමින් මෛත්‍රී මූර්ති නමින් අපේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ සමහරව හඳුනාගෙනත් තිබෙනව නේද උපාසකතුමනි? ඔව්. ඔව් අපේ හාමුදුරනේ අපිට දැන් සියලු පොතපත කතා කරන්න මේ කාලේ නෙවෙයි, අපිට වැඩසටහන හමාර කරන්නත් කාලය කෙමින් කෙමින් උදා වෙනවා. ආනන්ද මෛත්‍රී මහානාහිමි අවසන් සාකච්ඡා ග්‍රන්ථය පිළිබඳව අද අපේ කතාවට තව බොහෝ මේ කතා කරන්න කාරණා බොහොමයි. මම මේ සටහන් කරන්න ප්‍රශ්න නැගිය යුතු කාරණා මේක සටහන් කරගෙන ආවත් අපිට කාලේ හරස් වෙනවා. ඒ වගේම බුදු වෙන්න පෙරම්පිරු ආනන්ද මෛත්‍රී නාහිමි ආශ්චර්ය අත්දැකීම් අජිත්ලාල් උදේශාන්ත මෙතුමා සම්පාදනය කරපු ඉසිවර ගමන ග්‍රන්ථය, ඒ වගේම භාවනා අප්‍රකට ලිපි අති දුර්ලභ ලිපි පෙළක් ආශ්‍රයෙන් සම්පාදනය වුණු අපේ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ භාවනා අප්‍රකට ලිපි ග්‍රන්ථය, ඒ වගේම සක්වල දැක්මහා බඹලව ගමන සසර පැවැත්ම සසර නැවැත්ම, මේ ග්‍රන්ථ සියල්ලම පිළිබඳව කෙටියෙන් සමාලෝචනය කරමින් ඔබ වහන්සේ මේ පිළිබඳව කෙටි අදහසක් බලාපොරොත්තු මේ අවස්ථාවේදී මා සිහිපත් කරන්න ඕන මම සන්තෝෂ වෙනවා මේ අවස්ථාවේදී අපේ චානක මුණසිංහ මෙතුමාට මේ සක්වල දැක්මහා බඹලව ගමන මේ කෘතිය සම්පාදනය කිරීමට නායක හාමුදුරන්ගේ ඒ කරුණ සම්බන්ධ කරගෙන තාම ලස්සන. මොකද මේ කෘති ටික ඔක්කොම ගත්තයින් පස්සේ නායක හාමුදුරුවෝ නැති වුණත් නායක හාමුදුරුවෝ දැක්ම, නායක හාමුදුරුවෝ උගන්වපු දේ, නායක හාමුදුරන්ගේ දර්ශනය ලෝකයාට ප්‍රදානය කිරීමේ අවස්ථාවක් උදා වෙලා තිනවා. ඉතින් මම සන්තෝෂ වෙනවා මේ සක්වල දැක්ම සහ බඹලුව ගමන පිළිබඳව ඔබතුමා සම්පාදනය කළ මේ කෘති පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම අවසන් සාකච්ඡා කියන කෘතිය ගත්තයින් පස්සේ මට පේනවා අද උඟක් මේ සමාජයේ තියෙන ප්‍රශ්න පිළිබඳව, සැක සහිතයන් පිළිබඳව විශේෂයෙන්ම මම කීපයක් සඳහන් කරනවා නම් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන මේ කර්මය කියන එක සියල්ලම සිදු වෙන්නේ කර්මයෙන්ද? මාර්යා කියන්නේ කවුද? එතකොට දේව හැදිහිලි පිළිබඳව, ඒ වගේම මියගිය අයට පින්දීම ආදී මේ කරුණු රාශියක් අද සමාජයට බලපාන, සමාජයේ හිතන, සමාජයේ කල්පනා කරන, සමාජයේ වැරදිමකට යන කරුණු රාශියක් මේ පුතින් අපේ සීසර් සුදුසිංහ මහත්මයා ඉදිරිපත් කළ තිනවා. ඊටාම සන්තෝෂ වෙනවා. ඊළඟට ආස්තියර්වත් මේ පුතියත් මේ අජිත් ලාල් සාන්ත උදේ මහත්මයා, ඒකත් නායකරුගේ චරිතය සම්බන්ධ විවිධ අවස්ථාවල සිදුවීම් සමගින් උන්වහන්සේගේ දැක්ම දර්ශනය ඊටාම ලස්සන ඉදිරිපත් කරලා තිබෙනවා. ආචාර්ය අධ්‍යක්ීම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ පොතත් භාවනා අප්‍රකට ලිපි, මේකත් ඊටාම වැදගත්. විශේෂයෙන් අපි මේ සාහිත්‍ය පොත් ආයතනයටත් විස්තුතිවන්තයින්ට ඕන මේ වගේ පොත් ඉදිරිපත් කිරීම පිළිබඳව. මේ ලංකාවේ ඊටාම වැදගත් ස්වාමින් වහන්සේලා තුන්නමක්, මේ සම්භාවනීය ස්වාමින් වහන්සේලා තුන්නමක් මේ හාමුදුරු වර්තමාන සංගපරුට ලොකු මඟ පෙන්වීමක්. අපේ මහානායක හාමුදුරනේ ওই ග්‍රන්ථය මම හිතන්නේ බත් පැකට් එකකට අඩු මුදලකට ලබා ගන්න බලන රුපියල් 100කටත් වඩා අඩු මුදලකට ලබාගෙන දානමානවලදී බොහෝ වෙලාවට තිලින කරන්න තමන්ගේ උපන්දින වලට මේවා කියවන්න ඕන. දැන් බලන්න මේකේ කොච්චර රේරුකාණ නායකහරු කියන්නේ
තාම ලිහිල් භාෂාවෙන් තාම ගැඹුරු ධර්මයක් පාඨක ලෝකයාට ඉදිරිපත් කරපු ශ්‍රේෂ්ඨ යතීන්ද්‍රයන් වහන්සේ නම. උන්වහන්සේගේ ලිපිත් මේ අන්තර්ගතයි. ඊළඟට අර බිල්ලන ඥානවිමල මහානායකවරු වගේ හොතට විද්‍යාවත් හදාරපු විද්‍යාත්මක විදිහට සිත කියන්නේ කුමක්ද කියන එක මේ පොත් දිහා බලනකොටම සිත කියන්නේ කුමක්ද? ඇත්ත වශයෙන් ගන්නව නම් මේ අපේ නායක හඳුරුවොත් මේ සිත පිළිබඳව බොහොම කල්පනා සිත පදමයි වෙලුවේ. සිත කියන්නේ දැන් බණ බුදුහාඳුරුව දන් පොතේ කිව්වේ මෙතුමා එහෙම දන්නවා. නාහම් බික්කවේ අඤ්ඤං ඒක ධම්මම් සමුනවස්සාමි යං ඒවං චිත්තං. චිත්තං බික්කවේ භාවිතං පාතෝ භූතං මහතෝ වත්තාය සංවත්තති. හිත වගේ වටිනා දෙයක් මේ ලෝකේ ඇත්තේ නැත බුදුහාඳුරුව කියනවා. ඒක හරියට පාවිච්චි කරන්න ඕන. නිවැරදිවට පාවිච්චි කරන්න ඕන. දැන් මේ කෘතිවල නායක හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ ඔක්කොම හිත හොඳට පාවිච්චි කරපුවායි. අපේ නායකහරෝ චිත්ත හොඳට අවබෝධ කර තේරුම් අරගෙන මේ හැකියාව කුසලතාවය ඒක සකස් කරගන්න ඕන ක්‍රමේ ඒක නිවැරදිමකට යොදවන්න ඕන ක්‍රමේ ඒක හරියට පාවිච්චි කරමින් සිතෙන් ගන්න පුළුවන් වැඩ මහජනතාව වෙනුවෙන් සුභ සිද්ධිය වෙනුවෙන් විශාල ප්‍රමාණයක් ගත යතීන්ද්‍රයන් වහන්සේ තමයි නායක හාමුදුරුවෝ. ඉතින් අර බෙල්ලන අපේ ඥානිමුල මහානායක දිහා බලවත් තියෙන උන්වහන්සේත් අර විද්‍යාවත් එක්ක හදාරලා සිතේ ශක්තිය හොඳට අවබෝධ. ඒ නිසා මේ ග්‍රන්ථ තුනම ඊටාම් වැදගත්. මම සන්තෝෂ වෙනවා අපේ මහානායක හාමුදුරුවෝ වගේම මේ හාමුදුරුන්ගේත් මේ අදහස් මේ විදිහට ග්‍රන්ථ වලින් ඉදිරිපත් කළ අපේ පාඨක ලෝකයාට දැනුමක් ලබා දෙන්න, ඥානයක් ලබා දෙන්න, අස්පාදවන්න ඔවුන්ට මේ විමුක්තිය කියන්නේ මොකද්ද, නිවන කියන්නේ මොකද්ද කියන එක අරවල ක්‍රියාත්මක වෙන්න මඟ පෑදීම පිළිබඳ විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. හොඳයි මම හිතන්නේ තැපැල් ගාසුවකින් තොරව ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඒ ග්‍රන්ථ හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ දුරකථන වලට අමතලා ඔබට ලබා ගන්න පුළුවන්. අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමනි අපේ වැඩසටහන හමාර කරන්න අපේ අලුත් වසරේදී අලුත් විදියට අපේ දහම්සේසත අපි ඉදිරිපත් කරනවා. සෝභා දාමයේ අසිරියත් විඳිමින් අපිට වඳුරන්ගෙන් ශබ්ද ඇසෙනවා, කුරුළු ශබ්ද, විවිධාකාර ශබ්ද අපි අවට සිරි නරඹමින් සෝභා දාම සමග බද්ධ වෙමින් මැදිරියෙන් එළියට ඇහිලා අපි මේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මාසයකට එකක් නෙවෙයි මාසයකට මේ නව වසරේ ඉඳලා මාසයකට දෙකක්ම අපි දහම්සේසත ඔබට තිලන කරනවා. ඔබතුමා මේ වැඩසටහන ආරම්භයේදීම දායකත්වයේ ලබා දෙමින් ඔබතුමාට දැනෙන හැඟෙන කාරණා සහ අවසාන වශයෙන් අපේ සමාජයට දෙන පණිවිඩයක් දැනගන්නට ඇත්තටම චාමික මහත්මයා බුදුරජාණන් වහන්සේගේ චරිතය ස්වභාව දහමත් එක්ක බැඳිච්ච චරිතයක්. උන්වහන්සේ හැම වෙලාවකම ස්වභාව ධර්මයට බොහෝ ප්‍රිය කරා, ආසා කරා. ඉතින් ඒ නිසා කොමන හේතුවක් නිසා හරි අපිට මේ අලුත් අවුරුද්දේ පළවෙනි වැඩසටහන ස්වභාව ධම්මත් එක්ක එකට එකතු වෙලා ඉදිරිපත් කරන්න ලැබීම මම හිතන්නේ මම සතුටු වෙනවා. ඉදිරියේදී එක තැනක පල් නොවි අපි විවිධ ආකාරයෙන් දහම්සේසත වැඩසටහන පාඨක ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොයි ආකාරයේ වෙතත් මේ දහම්සේසත වැඩසටහන තුළින් නිර්මල වූ බුදුදහම සමාජගත කිරීම තමයි චාමික මහත්මයා අපේ අරමුණ සහ පරමාර්ථය. හොඳයි අපේ මහානායක හමුදුරනේ මෛත්‍රී මූර්ති මහානායක හමුදුරනේ ඔබ වහන්සේත් අවසාන වශයෙන් අද වැඩසටහන සියල්ලම සම්පින්ඩණය කරමින් සමාලෝචනයකට එළඹෙමින් අපේ සමාජයට අවසාන වශයෙන් දෙන පණිවිඩයත් කෙටියෙන් හොදන කියා ගන්න කැමති නායක. බොහොම සන්තෝෂයි මේ අවස්ථාවේදී විශේෂයෙන් මා ස්තුතිවන්ත වෙන්න ඕන අපේ චාමික මුණසිංහ මෙතුමාට මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව. ඒ වගේම මේ සඳහා මට සිහිපත් කළ විශේෂයෙන් අපේ හිතවත් සීසර් සුදුසිංහ මහත්මයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එතුමා මට විශේෂයෙන් මේ සඳහා මතක් කළ සිහිපත් කළා. ඊළඟට මම සන්තෝෂයි මේ අවස්ථාවේදී අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන අපේ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර මෙතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්න ඕන අපගේ ගුරුදේව අග්ගමහා පඬිත අභිජිත මහා රට්ටුකුරු බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෝසත් චරිතයක්. ඒ උදාාර බෝසත් චරිතේ හැම පැතිකඩක්ම අපේ ජීවන ගමන ලස්සන කරන්න, ආලෝකවත් කරන්න, සූඳ කරන්න තාම වටිනා පණිවිඩයක් දුන්න උත්තමයන් වහන්සේ නමක් වශයෙන් මා සලකන්නේ. ඒ නිසා මම අපේ හැදෙන වැඩ ළමයින්ගෙනුත් මම හිතන්නේ අපේ බුද්ධාර්ය පොතේ තියෙනවා දැන් මහානායක හර්පණද පාඩමක් තියෙනවා දැන්. ඒ නිසා පාසල්වල අධ්‍යාපන ලැබෙන මේ විෂය මාලාවේ තියෙනවා. ඒ නිසා නායක හරුන්ගේ චරිතය, උන්වහන්සේගේ බුද්ධිය දැනුම අර මම කලින් කිව්වා වගේ උන්වහන්සේගේ සංයත සංවර පැවැත්ම, උන්වහන්සේගේ ගුණ කදම්බය, කරුණා, මෛත්‍රිය ආදිය, ඊළඟට උන්වහන්සේගේ ප්‍රඥා, බුද්ධිය, ඥානය, විෂය දැනුම මේ සියල්ලම අපේ ජීවිත සකස් කරන්න, අපේ ළමා ලෝකයේ, තරුණ ලෝකයේ හදන්න, නිවැරදිමකට ගොනු කරන්න තාම වටනා. විශේෂයෙන් උන්වහන්සේ කතා කරන්න උන්වහන්සේ අවුරුදු 102ක් ජීවත් වුණා. 102ක් ජීවත් වෙන්න ප්‍රධාන කාරණයක් තමයි හිත හතුවෙන් තියාගැනීම. හිත ලස්සනට තියාගැනීම. හිත හරි ලස්සන විලක් වගේ. කිලුට වෙන්න දුන්නේ නැහැ, ජරා වෙන්න දුන්නේ නැහැ. වටේ හරියට පොඩි බැම්මක් බඳලා අර මොනවා හරි වතුර එනවා නම් ජරා වතුර ඒක නවත්ත ගන්න හදපු විලක් වගේ හරියම ලස්සනට හිත. ඒ හිත ලස්සනට තමා ගැනීම තමයි අංක 1
අවුරුදු 102ක් නිරෝගී සම්පන්නව ජීවත් වීමේ වාසනාව ලැබීමේ අවස්ථාව. මේක අපි සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා මේක අපේ වර්තමාන පරපුරට ඒ නායකහරු ගමන් මග නායකහරු හිතපු ක්‍රමේ නායකහරු වැඩ කරපු ක්‍රමේ කවදාවත් නායකහරු කම්මැලි විට නෑ වීරවන්ත වැඩ කළේ. කවදාවත් දවල් නිදාගත්තේ නෑ. හැමතිස්සෙම වැඩක් කළා. ඒක ඵලදායී වැඩක්, ප්‍රයෝජනවත් වැඩක්, ඉලක්කයක් ඇති ගමනක් ගියා. අපේ ජීවිතවලත් ඉලක්කයක් ඇති ගමනක් තියෙනවා. ඒ නිසා උන්වයි පණිවිඩය මම ලබා දෙනවා. හොඳයි. මග හොඳට තිබේ නම් යන්න දැසත් පෙනේ නම් කිම බැඳිවල යන්නේ මම මුලාවිකුසේ කියලා අපේ මිහිරිපැන්නේ හාමුදුරුවෝත් අපිට කියා දීලා තිබෙනවා. අමරපුර සද්ධර්ම වංශ මහානිකායේ රාසගල විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අපේ ගෞරවනීය මහානායක හාමුදුරන්ට අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය අපගේ පුණ්‍යානුමෝදනයේ මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම වෛද්‍ය රත්න, වෛද්‍ය ජෝති, වෛද්‍ය කීර්ති ආදී මේ ගෞරව නාම බොහෝමයකින් ඒ වගේම කීර්තිසී ශාසන බන්දු, ශාසන මාමක, ලංකාපුත්‍ර ආදී ගෞරව නාම බොහෝමයකින් පිදුම් ලැබූ දිවෙන්ටම සාමීනසුරු ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර පාරම්පරික දේශීය වෛද්‍යතුමා ඔබතුමාටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. අපි ඒ වගේම අද වැඩසටහනට සහභාගී නුනත් අපේ තිරේ පිටුපස්ස සිටමින් අපිට යෝධ ශක්තියක් අපිට ආශිර්වාදයක් එක්කන්න මෛත්‍රී අපේ මෛත්‍රී සේවන ආරාමේ බොහෝ කාර්යයන් වලදී එතුමියගේ දායකත්වය ලබා දෙන මෙසිත පුවත්පතේ ගරු උපසභාපතිනි චන්ද්‍රානි මැතිණියටත් ඒ වගේම අද අපේ වැඩසටහනට සහභාගී වෙන රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ සිංහල විශේෂවේදී විද්‍යාර්ථ මෙසිත පුවත්පතේ කළමනාකර අධ්‍යක්ෂකතුමිය හැටියට කටයුතු කරන ආචාර්ය මේ සමාවෙන්න පවිත්‍රා බණ්ඩාරනායක මෙනවිය ඔබටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. අනාගත ආචාර්යවරයෙක් වෙයි කියලා අපි විශ්වාස කරනවා නේද? තාත්තා වගේ නේද? පියගුණ මගේ යයි කියලා අපි විශ්වාස කරනවා. මෙසිත පුවත්පතේ මාධ්‍ය කළමනාකරු දනුක ප්‍රසාද් ජයරත්න මහතා ඔබතුමාටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. මෙසිත පුවත්පතේ බෙදා හැරීම් කළමනාකරු තුෂාර සෙනවිරත්න මෙතුමනි ඔබතුමාටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. අවසාන වශයෙන් බුදුසරණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ඒ වගේම කර්තෘ මණ්ඩල උපදේශකවරයා හැටියට කටයුතු කරපු වර්තමානයේ බෞද්ධ මාධ්‍ය ජාලයේ මහා මෙහෙවරක නිරත වෙලා සිටින ප්‍රවීණ මාධ්‍යවේදී මම හිතන්නේ එතුමාට පුවත්පත් කලාවේදී ගෞරව නාම කියන්නට ගත්තොත් අපිට වෙනම වැඩසටහනක් කරන්න ඕන. ඒ තරමට ගෞරව නාම බොහොමයකින් පිදුම ලැබලා තිනවා. ප්‍රවීණ මාධ්‍යවේදී, ප්‍රවීණ පුවත්පත් කලාවේදී, ප්‍රවීණ ගත්කතුවර, ප්‍රවීණ ලේඛක සීසර් සුදුසිංහ මෙතුමාටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදය පුද කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 26 වෙනිදා බදාදා රාත්‍රියේදී විශේෂ දහම්සේසත වැඩසටහනකින් ඔබ හමුවන්නට. එතෙක් අපේ ප්‍රාර්ථනාව වෙනදා වගේම ඔබට තිරුවන් සරණ. අපේ මහානායක හමුදුරන්ට පිරිකර පූජා කිරීමෙන් අපේ වැඩසටහන නිමාවටපත් වෙනවා. ඔබට තිරුවන් සරණ. බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ අස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ